ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි. ලාංකීය කම්කරු සටන් ඉතිහාසයේ වමේ භූමිකාව නැමැති කෘතිය සමාජවාදී කම්කරු සංගම විසින් සම්පාදනය කළ කෘතිය එළිදක්වන මේ අවස්ථාවේ මූලාසනයේ ඉන්න වේදිකාවේ මූලාසනයේ ඉන්න අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සමාජවාදී කම්කරු සංගමේ ජාතික සංවිධායක ඒ වගේම ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ සභාපති ආදරණීය ලාල් කාන්ත සහෝදරගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා වේදිකාවේ ඉන්න රාමලිංගම් චන්ද්‍රසේකරන් සහෝදරයාගෙන්, ජානක අධිකාරී සහෝදරයාගෙන්, සමන්ත කෝරළේ ආරච්චි සහෝදරයාගෙන්, මහින්ද ජයසිංහ සහෝදරයාගෙන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙන සමාජවාදී කම්කරු සංගමේ ඒ වගේම මේ අවස්ථාව සඳහා සවන් දෙන පැමිණි සියලුම සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. මාධ්‍යවේදී හිතවතුන් හිතවතෙන් උපස්ථිතයන්ගෙන් අවසරයි. අද අපි විශ්වාස කරනවා සමාජවාදී කම්කරු සංගම විසින් මේ ඉදිරිපත් කෘතිය අපේ රටේ කම්කරු සටන් ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් සයින්ෆෝන් කරන කෘතියක් හැටියට. ලංකාවේ කම්කරු පන්ති ඉතිහාසය පිළිබඳව මීට කලින් ලියවිච්ච ලොකු කුඩා කෘති කීපයක් තියෙනවා. ලිපි ලේඛනක් තියෙනවා. නමුත් ඒ ගොඩාක් ලිපි ලේඛන සහ කෘති වල අඩංගුලා තියෙන්නේ කම්කරු සටන් ඉතිහාසය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමක් විතරයි. ඒ අරෙන්න ඒ තොරතුරු පිටිපස්ස තියෙන දේශපාලන ක්‍රියාදාමයන් සිදුවීම් පිළිබඳ දේශපාලනික විග්‍රහයක් ඒ වගේම ඒවැය තියෙන හරි වැරදි පිළිබඳ විමර්ශනයක් විශ්ලේෂණයක් අනෙක් පැත්තෙන් ගත්තොත් එහෙම කම්කරු පන්ති ව්‍යාපාරයේ අනාගතයේ යා යුතු මඟ පිළිබඳ මඟ පෙන්වීමක් ඒ බොහෝ කෘතිවල නැහැ. නමුත් සමාජවාදී කම්කරු සංගමය විශාල වෙහෙසක් දරලා සම්පාදනය කරපු මේ කෘතිය ලාංකීය කම්කරු සටන් ඉතිහාසයේ වමේ භූමිකාව මේ කෘතිය තුල තොරතුරු වලට අමතරව අපේ රටේ ඉතිහාසයේ කම්කරු සටන් ඉතිහාසයේ ඒ කම්කරු සටන් නිර්මාණය වීමට බලපාපු ඓතිහාසික විෂය මූලික තත්වයන් ඒ වගේම ඒ ඉතිහාසයේ අඛණ්ඩතාවය ඒ ඉතිහාසයේ එක් යුගවල ඇතිවෙච්ච වෙනස්කම් ජයග්‍රහණ සහ පරාජයන් ඒ වගේම කම්කරු පන්තියක් හැටියට වැඩ කරන ජනතා පන්තියක් හැටියට තමන්ගේ ජයග්‍රහණය සඳහා අනාගතයේ ගත යුතු මඟ පිළිබඳව ඉතාමත් අගනා විග්‍රහයක් කරලා තියෙනවා සංක්ෂිප්ත වුණා. මොකද අපි කවුරුත් දන්නවා දැන් ධනේශ්වර අධ්‍යාපනයේ තියෙන බරපතල අඩුවක් තමයි ධනේශ්වර අධ්‍යාපනය බොහෝ සිදුවීම් වාර්තා කරනවා. ඒත් සිදුවීම් නිර්මාණය වීමට හේතුපාදක වෙච්ච ඓතිහාසික වටපිටාවන්, විෂය මූල වටපිටාවන්, ඒ සිදුවීම් සහ අනිකුත් සිදුවීම් අතර තියෙන අන්තර් සම්බන්ධතාවයන් කිසිවක් සලකන්නේ නැහැ. ඒ නිසා හුදකලා සිදුවීම් ටිකක් තමයි අපට කොයි ඉතිහාසය ගත්තත් තියෙන්නේ. ඒ වෙනුවට මාක්ස්වාදී දෘෂ්ටියකින් ඉතිහාස දිහා බලලා ඉතිහාසයේ වෙච්ච හැම සිදුවීමක්ම අහම්බ සිදුවීම් හැටියට නෙවෙයි අඛණ්ඩ ක්‍රියාදාමයක කොටස් හැටියට අඛණ්ඩ සිදුවීම් හැටියට ඒ වගේම ඒවා සිද්ධ වෙච්ච ඒ ඓතිහාසික විෂය මූල වටපිටාවන් ඇතුළේ විග්‍රහ කරගනිමින් ඉදිරිපත් කළ අගනා විග්‍රහයක් මේ කෘතියේ තියෙනවා. මේ කෘතිය ඇතුළේ තියෙනවා අපේ රටේ කම්කරු සටන් ඉතිහාසයේ කම්කරු පන්ති ඉතිහාසයේ වැඩ කරන ජනතාවගේ ඉතිහාසයේ වසර 150කට අධික ඉතිහාසය කෙටියෙන් සඳහන් කරනවා. මොකද ඇත්තටම අපි තේරුම් ගන්න දෙයක් තියෙනවා අපේ රටේ කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව මේ මොහොතේ මේ අරගල කරමින් ඉන්න මේ මොහොත වෙනකොට තමන්ගේ සටන් ඉතිහාසයට වසර 150 පනලා තියෙනවා. අපිට වාර්තා වෙන පළවෙනිම කම්කරු අරගලයේස වාර්තා වෙන්නේ 1860 කාලේ ඇතිවෙච්ච තර්ස්ටන් වඩු කාර්මික පාසලේ වැඩ වර්ජනය. ඒක සංවිධානාත්මක වර්ජනයක් නෙවෙයි. නමුත් ඒක තමයි වාර්තා වෙන පළවෙනි වැඩ වර්ජනය. 1860. 1860 සිට ගත්තට පස්සේ දැන් අපි අවුරුදු 150කට වැඩි ඉතිහාසයක් සහිත කම්කරු ව්‍යාපාරයක් ලංකාව ඇතුලේ තියෙනවා. ඒ කම්කරු ව්‍යාපාරයේ ඒ සටන් ව්‍යාපාරයේ සටන් පෙළ ගැහුණු ආකාරය ඒවායේ නායකත්වයේ එකින් එක වෙනස් වෙලා ආපු ආකාරය කම්කරු පන්තිය හුදකලා සටන් වල සිට වෘත්ති සමිති දක්වා වර්ධනය වෙච්ච ආකාරය ඒ කම්කරු සටන් ඉතිහාසය තුල ලබාගත් ජයග්‍රහණ පරාජයන් මේ සියල්ලම අපි හිතනවා අනාගත සටන් වෙනුවෙන් ඉතාමත් වැදගත් කියලා. අන්නේ අනාගත සටන් වෙනුවෙන් වැඩ කරන ජනතාවගේ
ජයග්‍රහණය වෙනුවෙන් අතීත අත්දැකීම් පාඩම් කොට ගන්නවා නම් අන්නේ අත්දැකීම් පාඩම් ලෙස ගත හැකි විදිහේ විග්‍රහයක් සහිත කෘතියක් එළිදැක්වීම මගින් සමාජවාදී කම්කරු සංගමය මේ මොහොතේ ඓතිහාසික අවශ්‍යතාවයක් මේ මොහොතේ වැඩ කරන ජනතාවගේ අත්‍යවශ්‍යම ඌමනාවක් සැපිරව කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට සමාජවාදී කම්කරු සංගමයේ මේ කෘතිය එළිදැක්වීමෙන් කළ මහඟු කාර්ය වෙනුවෙන් අපේ සුබ පැතුම් පිරිනමන්න මේ මොහොත යොදා ගන්න. අපි දන්නවා මේ වෙන කෘතියක් නිර්මාණය කිරීම ටිකක් අසීරු කාර්යයක්. තොරතුරු එකතු කරලා ඒ තොරතුරු වල තියෙන ඓතිහාසික වැදගත්කම් මරන්න නැතුව විකෘති කරන්න නැතුව ඒවා හරියට විග්‍රහ කරලා මාක්ස්වාදී දෘෂ්ටි කෝණයක් අනුව විග්‍රහ කරලා කෘතියක් ලියලා ඉදිරිපත් කිරීම ඊටම දුෂ්කර කාර්යයක්. ඒ දුෂ්කර කාර්යය සමාජවාදී කම්කරු සංගමයේ ඉටු කරලා තියෙනවා. සමාජවාදී කම්කරු සංගමයේ කොහොමත් පෞගේ ඉතිහාසයේ පුරාම වෘත්තීය සමිති වලට සීමා වෙන්නේ නැතුව කම්කරු පන්තිය වැඩ කරන ජනතාව ඊට වඩා පුළුල් පරාසයක් ඔස්සේ තමන්ගේ අවසන් අරමුණ වෙච්ච සමාජවාදී සමාජයක් නැත්නම් කම්කරු පන්තික ආණ්ඩුවක් කම්කරු පන්ති බලයක් නිර්මාණය කිරීමේ දිශාවට මෙහෙවීම සඳහා ගොඩාක් දේවල් කරලා තියෙනවා. එවැනි ගොඩාක් මේ දේවල් කරමින් යන අතරවාරයේ තවත් එකක් ලෙස තමයි මේ කෘතිය නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි කෘතිය අපි හිතනවා අපේ රටේ වැඩ කරන ජනතාවට විශාල අත්දැකීමක් වෙයි කියලා. ඒ නිසා අපි ඔබ හැමෝගෙන් ඉල්ලා සිටිනවා මේ කෘතිය හැම කෙනාම කියවන්න, අධ්‍යයනය කරන්න, පරිශීලනය කරන්න. ඒ විතරක් නෙවෙයි පන්තිය තුල වැඩ කරන ජනතාව තුල වැඩ කරන ජනතාවගේ අත්දැකීම් ගන්න අත්පොත බවට මේ කෘතිය පත් කරගන්න ඔබ සියලු දෙනාම මැදිහත් වෙන කිනලීම අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. දැන් ඒ ඉල්ලීමත් එක්ක අපි මේ කෘතිය ගැන කතා කරන ගොඩක් මම හිතන්නේ අවශ්‍ය නැහැ. මොකද කෘතිය ගැන තියෙන හොඳම දේ තමයි කෘතිය කියවන එක. මොකද කෘතිය ඇතුළේ තියෙන දේවල් කියන්නේ කිව්වොත් මේක කියවන්න ඕනේ නැති වෙනවා. ඒ නිසා කෘතියේ අන්තර්ගතය පැත්තක තියලා මේ මොහොතේ අපි හිතනවා වැඩ කරන ජනතාව ඉස්සරහා තියෙන අභියෝගය ගැන කතා කරගත්තොත් හොඳයි කියලා. නමුත් ඊට ආරම්භයක් ලෙස අපි කවුරුත් දන්නවා ලංකාවේ කම්කරුපන්ති ව්‍යාපාරය වැඩ කරන ජනතාවගේ දේශපාලන ව්‍යාපාරය උරුසම්ති ව්‍යාපාරය අද පවතින තත්ත්වයට ඇවිත් තියෙන්නේ අහම්බෙන් නෙවෙයි. හදිස්සියේ නෙවෙයි. අහසින් පාත් වෙලා නෙවෙයි. අර මම කලින් කිව්වා වගේ වසර 150කට වැඩි ඉතිහාසයක් තුල ජයග්‍රහණ ලැබමින් පරාජයන් අත්විඳිමින් වීරත්වයේ පෙන්වමින් පාවාදීම් වලට මුණ දෙමින් ආපු ගමනක් තියෙනවා. ඒ ගමන තුන තමයි එන්නේ. ඒ ගමනේ අපිට ප්‍රධාන සම්දිස්ථාන කීපයක් හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ගමන හුදකලා කම්කරු අරගලවල සිට අද අපේ රටේ විප්ලවවාදී වමේ ව්‍යාපාරය වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ගොඩනැගිච්ච දෙවන්ත උරුසමිති මධ්‍යස්ථානයක් නිර්මාණය වීම දක්වා ආපු ගමනක් තමයි මේ ඉතිහාසෙ තියෙන්නේ. ඒ ඉතිහාසයේ අපි ආරම්භයේම දැක්කේ හුදකලා කම්කරු අරගල. අර මං කලින් කිව්වා වගේ 1860 කාලේ ඇති වෙච්ච තර්ස්ටන් ගඩු කාර්මික පාසලේ කම්කරු අරගලේ වගේ හුදකලා අසංවිධානාත්මක කම්කරු අරගලෙන් පටන් ගත්තා. හැබැයි පස්සේ කාලෙක ක්‍රමානුකූලව සංවිධාන වෙන්න පටන් ගත්තා. සංවිධිත වෙන්න පටන් ගත්තා. සමිති බෝඩපත් වෙන්න පටන් ගත්තා. මුලදීම කම්කරුපන්ති ව්‍යාපාරයේ නායකත්වය ලබා දෙන ඉදිරිපත් උනේ විදේශිකයෝ දෙන්නෙක්. කම්කරුපන්ති ව්‍යාපාරේ කවුරුත් මේ දෙන්න අඳුනනවා. මධ්‍යම පන්තික ලිබරල් වාදී අදහස් දරපු විදේශිකයෝ දෙන්නෙක්. එක්කෙනෙක් තමයි බුල්ජස් මහත්තයා, අනිත් එක්කෙනා ලිස්බෝවා පින්තු. බුල්ජස් මහත්තයයි ලිස්බෝවා පින්තු කියන මහත්තයෙකු දෙන්නෙක් තමයි මුලින්ම කම්කරුපන්ති ව්‍යාපාරයේ කිසියම් සංවිධානාත්මක බවක් ගේන්න සමිතිය හදන්න මැදිහත් වුණා. නමුත් ඒ දෙනගේ සීමාව ඉතා පටු එකක්. ඔවුන්ට අවශ්‍යලා තිබුණේ ඔවුන්ගේ ලිබරල් වාදී සුළුදනේශ්වර සීමාව තුල වැඩ කරන ජනතාව මේ යෝගන යන්නේ. වැඩ කරන ජනතාවගේ වුණා ඊට වඩා එහා එකක්. ඒ නිසා වැඩ කරන ජනතාව ඒ ඉක්මව එහාට යන්න පටන් ගත්තා. ඒ මොහොතේදී ඊළඟට වැඩ කරන ජනතාවට ලංකාවේ නායකත්වය ලබා දුන්නේ ගුණසිංහ මහත්තයා. අපි කවුරුත් අහලා තිනවා කම්කරු නායකයෙක්ට සැලකෙන ගුණසිංහ මහත්තයා. නමුත් ඔහු සමාජවාදියෙක් නෙවෙයි, මාක්ස්වාදියෙක් නෙවෙයි, ධනේශ්වර ලිබරල් වාදියෙක්. මහා ධනපති පන්තියෙත් නෙවෙයි, සුළු ධනපති ලිබරල් වාදියෙක්. ඔහු තමයි නායකත්වය ලබා දුන්නේ කම්කරු පන්තියට. ඔහුගේ නායකත්වයත් කිසියම් වෙලාවකදී සීමාකාරී වුණා කම්කරු පන්තියට. එක මොහොතකදී කම්කරු පන්තියේ තින්තන ඉස්සරහට ගෙන නායකත්වය සමත් වුණාට ඉතා ඉක්මනින් ඒ නායකත්වය යලිපයින් පටන් ගත්තා. ඒ නිසා අපේ රටේ වැඩ කරන ජනතාව ගුණසිංහ මහතාගේ නායකත්වය ඉක්මවා සටන් කාමී ලෙස ඉස්සරහට ගියා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස 1930 ගණන් වල ලංකාවේ කම්කරුපන්ති ව්‍යාපාරයේ නායකත්වයට ලංකාවේ පරණ වමේ ව්‍යාපාරය සම්බන්ධ වුණා.
සම සමාජ පක්ෂයේ නායකයන් බවට පත් වෙලා හිටපු ඒ කාලේ පත් වෙච්ච කොල්ලනාඩ් සිල්වා එම්.ජී. මෙන්දිස් වගේ මහත්වරු උරුසමති ව්‍යාපාර නායක බවට පත් වෙලා ලංකාවේ පරණ වමේ ව්‍යාපාර නායකත්වයෙන් උරුසමති ව්‍යාපාර නිර්මාණය වුණා. ඊට පස්සෙත් අපි දැක්ක මොකද්ද? ලංකාවේ පරණ වමේ ව්‍යාපාර නායකත්වයෙන් නිර්මාණය වෙච්ච උරුසමති ව්‍යාපාරය ඒ පරණ වමේ නායකත්වයෙන් නායක දුර ආවා. 1960 වෙනකොට ඔප්පු කරමින් හිටියා තවදුරටත් පරණ වමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් කම්කරුපන්ති ව්‍යාපාරයට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම 1964 ඉල්ලීම් 21 පාවා දීමේ ක්‍රියාවලියත් සමග සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ කම්කරුපන්ති ඉල්ලීම් 21 පාවා දීමේ ක්‍රියාවලියත් එක්ක පැරණි සම්ප්‍රදායික වමේ ව්‍යාපාර වෙනුවට කම්කරුපන්තියට නව විප්ලවකාරී වමේ ව්‍යාපාරයක නායකත්වයේ අවශ්‍යතාවයේ ඓතිහාසික පැනනක්. ලංකාව තුළ දේශපාලන සුපැරණක් වමේ ව්‍යාපාරික උමනාව. අන්නේ නව වමේ ව්‍යාපාරික උමනාව සපුරන තමයි 1965 කාලේ ජනතා විමුක්ති පෙරමුණ බිහි වුණේ. එනිසා ජනතා විමුක්ති පෙරමුණ අපේ රටේ විප්ලවවාදී ව්‍යාපාර හැටියට කම්කරුපන්තියට විප්ලවකාරී නායකත්වයක් දීමේ වගකීම Tamanට පවරගත්තා. හැබැයි අපි කවුරුත් දන්නවා 1965 ජනතා විමුක්ති පෙරමුණ හදනකොටම ජනතා විමුක්ති පෙරමුණ උරුසමති හදන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ. ඒක ටිකක් දිගු කාර්යයක් බවටපත් වුණා. මොකද 1965 වෙනකොට පරණ වමේ ව්‍යාපාර විසින් කම්කරුපන්තිය පාවා දීමේ ප්‍රතිඵලයක් ලෙස කම්කරුපන්තිය තුල කිසියම් විශ්වාස භංගත්වයක් තිබුණා. අලුත් ව්‍යාපාරයක් දෙසපවා ඕන් බැලුවේ කිසියම් සැක සංකා සහිතව. ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වුණා කම්කරුපන්ති සංවිධානය කර ගැනීම සඳහා එන්න කිසියම් බලයක් නිර්මාණය කරගෙන. ජනතා විමුක්ති පෙරමුණ ගොවි ජනතාව අතර වැඩ කරලා, තරුණයන් අතර වැඩ කරලා, ශිෂ්‍යයන් අතර වැඩ කරලා කිසියම් බලයක් නිර්මාණය කර ගැනීමෙන් තමයි කම්කරුපන්ති ව්‍යාපාරයට ආවේ. විශේෂයෙන්ම අපි කම්කරුපන්ති ව්‍යාපාරය අතරට ශක්තිමත් 1965 68 කාලෙත් අපි කම්කරුපන්තියත් එක්ක කිසියම් දේශපාලනයක් කරා. නමුත් කම්කරුපන්ති ව්‍යාපාරය අතර ටිකක් බලයක් සහිතව ශක්තිමත් ආවේ 1977 පස්සේ. ඉන්පසු ලංකාවේ අපි දකින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වැඩි කර ගැනීමෙන් ඉස්සරහට ආපු කම්කරුපන්ති ව්‍යාපාරයක් අද වෙනකොට අපි මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා ලංකාවේ තියෙන ශක්තිමත්ම සහ දැවැන්තම කම්කරුපන්ති ව්‍යාපාරයේ උරුසමති ව්‍යාපාරයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ගොඩ ගන්න අපේ සමත් වෙලා තියෙනවා. අපේ රටේ සමාජවාදී කම්කරු සංගම සමත් වෙලා තියෙනවා. වැඩ කරන සමත් වෙලා තියෙනවා. ඒක අපි දකිනවා ජයග්‍රහණයක් හැටියට. සමේ ආපු ගමන් මග එහෙම ගමන් මග. මට මතකයි මේ ආපු ගමන් මග පිළිබඳව එක වෙලාවක රෝහණ විජය සහෝදරයා මේ අපූර්ව උපමාවක් ඉදිරිපත් කරා. දොස්තර මහත්තුරු වෙද මහත්තුරු මාත් ගමනාප වෙන්න එපා මේ උපමාවක් ඉදිරිපත් කරපු මම කියන්නේ. රෝහණ සහෝදරයා කිව්වා මේ අපේ රටේ කම්කරුපන්ති ව්‍යාපාරයේ විශාල පීඩාවකින් පෙළෙනවා. ඒක පීඩාව අපිට කිසිම විසඳුමක් අවශ්‍ය පීඩාවක්. ඒ නිසා මේක රෝගියෙක් කියලා හිතුවොත් කම්කරුපන්ති ව්‍යාපාරය මුලින්ම තමන් හොයාගත්තු බෙහෙතක් ගන්න උත්සාහ කරමින් හිටියා. නමුත් තමන් හොයාගන්න එක බෙහෙත් වලින් ලෙඩ හොඳ වුණේ නැහැ. ඊට පස්සේ මේ කම්කරුපන්ති ව්‍යාපාරය තමන්ගේ අසනීපෙට බෙහෙත් ගන්න ගියා ගමේ වෙද මහත්තයා ගාවට. ඒ කියන්නේ ගුණසිංහ මහත්තයා ගාවට. ඒකෙන් ලෙඩේ සනීපුනේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ ගියා හන්දියේ ඩිස්පෙන්සර් එකක් දාන් හිටපු සාමාන්‍ය දොස්තර මහත්තයෙක් ගාවට හරියට සහතිකත් නැති. ඒ කියන්නේ පරණ මම ව්‍යාපාර ගාවට. ඒකනොත් කම්කරුපන්ති ව්‍යාපාරයේ මුණ පාන මේ පීඩාවට සුව වුණේ නැහැ. ඒ නිසා කම්කරුපන්ති ව්‍යාපාරයට ඕන වුණා විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ සේවය. අන්නේ විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය ඉටු කිරීම සඳහා තමයි ජනතා විමුක්ති පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණ අනුබද්ධව සමාජවාදී කම්කරු සංගමත් බිහි කරන්න කියලා රෝහණ සහෝදරයා කිව්වා. ඉතින් අද අපි දකිනවා අපිට සන්තෝෂ පුළුවන්කම තියෙනවා ඒ ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ විසින් බිහි වූ සමාජවාදී කම්කරු සංගමය අද සමත් වෙලා තියෙනවා අපේ රටේ කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකත්වය තමන් අතර ගන්න නායකත්වය දෙන්න. ඒ නිසා අපට විශ්වාසයක් තියෙනවා අපේ රටේ කම්කරු පන්ති ව්‍යාපාරයේ මෙතෙක් ආපු ඉල්ලීම් වෘත්ති සමිති ඉල්ලීම් ඉල්ලන සීමාව ඉක්මවා ගිහිල්ලා අපේ රටේ කම්කරු පන්ති ව්‍යාපාරය නුදුරු අනාගතයේදීම රට පාලනය කරන බලවේගයේ බවට පත් වෙනවා කියන විශ්වාසය අපට තියෙනවා. මොකද කම්කරු පන්ති ව්‍යාපාරයේ අරමුණ බවට පත් වෙන්න ඕනේ ඒක නිසා. නිසා ඒ විශ්වාසයේ සහිතව තමයි අපිට මේ සාකච්ඡාවද කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. දැන් අපි කලින් කිව්වා වගේම කම්කරුපන්ති ව්‍යාපාරයේ ඉතිහාසය අවුරුදු 150ක ඉතිහාසයේ සරල එකක් නෙවෙයි. ඒක ඇතුලේ විශාල කැපකිරීම් තියෙනවා. ඒක ඇතුලේ විශාල සටන්කාමීත්වයක් තියෙනවා. ඒක ඇතුලේ විශාල වීරත්වයක් තියෙනවා. පාවාදීනුත් තියෙනවා. ජයග්‍රහණක් තියෙනවා, පරාජයනුත් තියෙනවා.
අපේ රටේ කම්කරුපන්ති ව්‍යාපාරය අද මෙතෙන්ට කම්කරුපන්ති ව්‍යාපාර ගේන්න අතීතයේ කම්කරුවා අතීතයේ හිටපු වැඩ කරන ජනතාව මහා දෙවන්ත කැපකිරීම කරලා තියෙනවා. දෙවන්ත සටන්කාමීත්වයක් පෙන්ලා තියෙනවා. අයිතිවාසිකම් අඩු තත්ත්වයන් තුල නීතිමය රැකවරණ කිසිවක් නැති තත්ත්වයන් තුල හොඳ නායකත්වයක් නැති තත්ත්වයන් තුල විප්ලවකාරී නායකත්වයක් නැති තත්ත්වයන් තුල පවා අපේ රටේ ඉතිහාසයේ කම්කරු සටන් වල අපි දකිනවා දෙවන්ත සටන්කාමීත්වයක් දෙවන්ත කැපකිරීමක් ජීවිත පවා කැප කරා රැකියා කැප කරමින් ජීවිත කැප කරපු දෙවන්ත අරගලයක් තියෙනවා. ඒ අරගලේ ප්‍රතිඵල ලෙස තමයි අදත් අපේ රටේ වැඩ කරන ජනතාව මේ රටේ ජනතාව කිසියම් ජයග්‍රහණයක් භුක්ති විඳිනවා නම් භුක්ති විඳින්නේ. නැතු ඒවා කවුරු හරි පාලකෙක් විසින් අපිට ඔහුගේ කැමැත්තෙන් ලබා දීපුවා නෙමෙයි. කම්කරුපන්තිය කරේ උපන් අනුකම්පාවෙන් ලබා දීපුවා කිසිවක් නැහැ. කම්කරුපන්තියට ලැබිච්ච කම්කරුපන්තිය Taman සතු තියෙන කිසියම් හොදයක් තියෙනවා නම් ඒවා ඊටමත් බරපතල සටන් කරලා කැපකිරීම කරලා දිවිපිදීම් කරලා දිනාගත්තු අයිතිවාසිකම් තමයි මේ සියල්ලම තියෙන්නේ. එනිසා ජයග්‍රහණ පවතින්නේ කැපකිරීම සහ සටන් තුල පමණයි කියන එක මේ වසර 150ක කම්කරු ඉතිහාසය අපට උගන්වලා තියෙනවා. සටන් නැත්තම් ජයග්‍රහණ නැහැ. කැපකිරීම නැත්තම් ජයග්‍රහණ නැහැ. හෙටත් අපට ජයග්‍රහණ අවශ්‍යයි. ඒ නිසා තමයි අපට සටන් ඕනකම තියෙන්නේ. ලාල් සහෝදරයත් කිව්වා. අපි හැමෝටම සටන් හැමෝටම ජයග්‍රහණ අවශ්‍යයි. කම්කරුපන්ති විතරක් නෙවෙයි. කම්කරුවන්ට ජයග්‍රහණ අවශ්‍යයි. ගොවියට ජයග්‍රහණ අවශ්‍යයි. තරුණයන්ට ජයග්‍රහණ අවශ්‍යයි. ශිෂ්‍යයන්ට ජයග්‍රහණ අවශ්‍යයි. කාන්තාවන්ට ජයග්‍රහණ අවශ්‍යයි. කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට මේ කාටත් ජයග්‍රහණ අවශ්‍යයි. ඒ ජයග්‍රහණ අවශ්‍ය නම් හැමෝටම සටනක් තියෙනවා. ඒ සටන් සියල්ලම හුදකලා සටන් වෙනවා වෙනුවට ඒ සටන් සියල්ලම ඒකාබද්ධ කරගත්තොත් හැමෝටම දිනන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ නිසා තමයි මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ මෙන්න මේ සටන් කරන්න බල කරලා තියෙන සටන් කරන්න අවශ්‍ය සිටින සීළු බලවේග ඒක රාශි කරලා ඒ හැමෝටම නායකත්වයෙන් සඳහා වෙච්ච සටන් මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමේ දේශපාලන කාර්යයට අත ගහලා තියෙන්නේ. අපි ලංකාවේ උරුසමති ව්‍යාපාරය ජාතික උරුසමති මධ්‍යස්ථානවට ඒක රාශි කරලා ඒ ජයග්‍රහණය ගත්තා වගේම ඉතා ඉක්මනින් ලංකාවේ සමස්ත සටන් ඒකාබද්ධ කරගන්න ඒවට නායකත්ව දෙන දෙවන්තම සටන් මධ්‍යස්ථාන නිර්මාණය කිරීමට සමත් වෙනවා කියන විශ්වාසයත් අපට තියෙනවා. ඉතින් අන්නේ සටන් මධ්‍යස්ථානයක් නිර්මාණය කර ගැනීමේදී ඒක නායකත්වයේ ගත යුතු තියෙන වෙන කවුරුත් නෙවෙයි කම්කරුපන්තිය වැඩ කරන ජනතාව. ඒසයි වැඩ කරන ජනතාවගේ සටන්කාමී නායකත්වයට සීළු සටන් ඒකාබද්ධ කරතු සටන් මධ්‍යස්ථානයක් අපට අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් අත්දැකීම් එකතු කරගන්නත් අපි හිතනවා මේ කෘතිය අපට විශාල පිටුවහලක් වෙයි කියලා. දැන් අපි කවුරුත් දන්නවර මාක්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශන ලියද්දී කිව්වා මේ මෙතෙක් පැවතුණු ඉතිහාස සමාජයන්ගේ ඉතිහාසය වූ කලී පන්ති සටන් වල ඉතිහාසය කියලා. ඒ කියන්නේ ලිඛිත ඉතිහාසය. මෙතෙක් පැවතිච්ච ලිඛිත ඉතිහාසය කියලා කියන්නේ පන්ති සටන් වල ඉතිහාසය. වහලා සහ වහල් නිමියා, ප්‍රවේන්දාසයා සහ ඉඩම් හිමියා, ධනපතියස නිර්ධනයා හැම කෙනෙක්ම අඛණ්ඩ සටනක් කරගෙන ගියා. ඒ සටන කරගෙන ගියේ සටන් කරන්න තමන්ට තිබිච්ච පුද්ගලික ආසාවක් නිසා නෙවෙයි, සටන් කරන්න තමන්ට බල කරපු නිසා කියලා. අපි හැමෝටම ජීවත් වීම සඳහා සටන් කරන්න බල කරන වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සටන අපි ජයග්‍රහණය කළ යුතු තියෙනවා. නමුත් අපි තෝරාගත යුතු තියෙනවා ඇත්තටම අපි අපේ ඇත්ත ජයග්‍රහණය නිර්මාණය වෙන්නේ කුමන සටනෙන්ද කියන එකක් දැන් වැඩ කරන ජනතාව ප්‍රමුඛ පීඩාවටපත් ජනතාව තෝරාගත යුතු තියෙනවා. අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණ හැටියට සමාජවාදී කම්කරු සංගමය විශ්වාස කරනවා දැන් අපිට තවදුරටත් දෛනික ඉල්ලන වෘත්තීය අරගලෙන් වලින් පමණක් අපට ජයග්‍රහණ ලබන්න බෑ. ඒ නිසා දෛනික ඉල්ලන වෘත්තීය අරගල ඒ අරගල කරන අතරම දෛනික ඉල්ලීම් සඳහා සටන් කරන අතරම ඒන් නතර වෙන්නේ නැතුව අපි මේ සමාජය වෙනස් කරන වැඩ කරන ජනතාව සමාජයේ පාලක පන්ති බවට පත් වෙන වැඩ කරන ජනතාව සමාජය පාලනය කරන වැඩ කරන ජනතාව සමාජයේ ප්‍රාග්ධනය හසුරවන බලවේගයේ බවට පත් වීම සඳහා වෙච්ච අරගලයකුත් අපි පටන් ගත යුතුයි. එහෙම එකක් තුල තමයි අපේ රටේ ජනතාවට කම්කරු පන්ති ප්‍රමුඛ පිරිස ජනතාවට තමන්ගේ ඇත්ත ජයග්‍රහණ හොයා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒකට හේතුව තමයි අපි කවුරුත් දන්නවා. දැන් මේ අපි ජීවත් වෙන ධනපති ක්‍රමය ධනවාදය ඉල්ලීම් ලබා දෙන්න පුළුවන් ධනවාදයක් නෙවෙයි.
මේ ධනවාදයේ එක්තරා කාලයක් තිබ්බා. ධනපති ක්‍රමය මේ අපේ ජීවිත සමාජ ක්‍රමය ඇතුලේ ආරම්භක කාලේ එක්තරා කාලයක් තිබ්බා කිසියම් ඉල්ලීමක් ලබා දෙන්න පුළුවන්. ධනවාදයේ යෞවන අවධිය කියලා මේකට අපි කියනවා. ඒ ධනවාදයේ යෞවන අවධියේ තරුණ කාලේ ඉල්ලීම් ඉල්ලුවම 100ක් කිල්ලොත් අඩු ගන්න 10ක්වත් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් අද කොහොමද තියෙන්නේ? අද ධනවාදයේ පවතින්නේ මරණ මංචකේ. මේ මහලු අවධියේ අවසාන කාලේ ධනවාදයේ පණ අදිමින් තියෙන්නේ. සමේ මරණ මංචකයේ පණ අදිමින් ඉන්න ධනවාදයට මහලු වේ දක්වා කිය ධනවාදයට ජරා ජීර්ණ වෙච්ච ධනවාදයට තවදුරටත් අපිට වැඩ කරන ජනතාවට හෝ වෙනත් පිළ ජනත කණ්ඩායම් වලට කිසිවක් ලබා දෙන්න බෑ. අපි ඉල්ලන්න ඕනේ සම්මත විවාදයක් නැහැ. හැබැයි කිසිවක් ලබා දෙන්න බෑ. ලැබෙන්නේ නැහැ. ඔබ කියයි ඔය කිව්වට ලැබෙනව නේද කියලා. නෑ ලැබෙනව නෙමෙයි. අපි රුපියල් 10000 කිල්ලුවම රුපියල් 1200ක් අපට දෙනවා. 1200 අරගෙන පාට බැස්සම රුපියල් 5000ක් අපෙන් උදුර ගන්න. එනිසා අලුතෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. දැන් මේ දවස්වල මහින්ද රාජපක්ෂ මහත්තයෝ අයවැයෙන් දුන්නානේ 1200ක දීමනා. 1200 අයවැයෙන් දීලා ඒ අයවැයෙන්ම බදු වැඩි කරලා භාණ්ඩ ගණනාවක මිල හෙළ දැම්මා. ඔය 1200 වැටුපට එකතු කරලා අරගෙන පාට බෑලා කඩේට ගියට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඒ වගේ 4 ගුණයක් වීදම් කරනවා. එනිසා දැන් ධනපති ක්‍රමය කියලා කියන්නේ අපට දෙන ධනපති ක්‍රමයක් නෙවෙයි වැඩිපුර ගන්න එක. දැන් මේ තියෙන අර හැමදාලා මහලු වල්ලන වගේ චූටි ගාණක් දීලා ඊට හදලා ලොකු ගාණක් අපෙන් උදුර ගන්න. යමක් ලබා දෙන්න බෑ. මොකද ඒ තරම් ලොකු අරුබුදයක ධනවාදේ පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ වැඩ කරන ජනතාව විශේෂයෙන්ම වැඩ කරන ජනතාවට නායකත්වය දෙන සවිඥානික බලවේගයේ බාටපත් වෙච්ච කම්කොරස සංගමයේ අපේ සහෝදර සහෝදරයන් මෙතන ඇස්සෙන ඔබ සිළු දෙනාම තේරුම් ගත යුතු වටහා ගත යුතු සහ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒක තමයි දැන් කම්කරු සටන් අරගල වල අපි අරමුණ හරියටම තේරුම් ගත යුතු තියෙනවා. කම්කරු සටන් වල වෘත්ති සටන් වල දැන් අරමුණ බාටපත් වෙන තවදුරටත් දෛනික ඉල්ලීම් විතරක් නම් කිසි විටක ජයග්‍රහණයක් නැහැ. අපිට තියෙන දේ නැති වෙනවා මිසක් යමක් ලබන්න බෑ. ඒ නිසා දෛනික ඉල්ලීම් වල සිට අපි සමාජ පරිවර්තනයක් දක්වා මේ සටන ගෙනියන දැවැන්ත අරගලයක් සඳහා පන්තිය සූදානම් කළ යුතු තියෙනවා. ජනතාව සූදානම් කළ යුතු තියෙනවා. ජනතාවට නායකත්වය දීමට අපි සූදානම් වෙ යුතු තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මේ මොහොත වෙනකොට ලෝකේ පුරාම අපේ රටේ ධනවාදයේ පවතින්නේ ඉතා බරපතල අරුබුදයක්. සෞදුරු අපි කවුරුත් දන්නවා ධනවාදයේ දැන් කාලාන්තරික තිස්සේ අරුබුදවල තමයි පවතින්නේ. මෑතදී අපි දැක්ක ධනවාදයේ දැවැන්ත අරුබුදේ 2008 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ බැංකු මූල්‍ය සමාගම් කර්මාන්ත කඩා වැටිලා දැවැන්තම අරුබුදයකට පත් වුණා. ඒ අරුබුදය දැන් අවුරුදු 5ක් තිස්සේ තාම අවසන් වෙලා නැහැ. තාමත් ලෝකේ පුරා හමාගෙන යනවා. ඒ නිසා කිසියම් එක්තරා කාලයක කිසියම් විදියක ජයග්‍රහණ කීපයක් ලබන් හිටපු සාපේක්ෂව ලංකාවේ කම්කරු පන්තියට වඩා වැඩිපුර සුබසාධන ඉල්ලීම් දිනාගෙන හිටපු යුරෝපීය කම්කරු පන්තියට මොකද වෙලා තියෙන්නේ? අද ඒ යුරෝපීය වැඩ කරන ජනතාව දිනාගෙන තිබිච්ච සීළු දේවල් දැන් දිනපතා නැති වෙන පටන් ගන්න තියෙනවා. දැන් අපි අපේ උසමති ව්‍යාපාර තාමත් අරගල කරනවා අපිට වැටුප් වැඩිවීමක් දිනා ගන්න. හැබැයි මේ මොහොතේ යුරෝපීය කම්කරු පන්තියට අරගල කරන සිද්ධ වෙලා තියෙන්නේ වැටුප් වැඩිවීම දිනා ගන්න නෙවෙයි තමන්ගේ වැටුප කපනවා ඒක රැක ගන්න. වැටුප් 120න් 25න් කපුමින් ඉන්නේ මේ දවස්වල යුරෝපීය ධනවාදී. දෙවන්ත අරුබුදයකට පත් වෙලා තියෙන යුරෝපා ධනවාදී. ඒ ධනවාදී අරුබුදය මේ පසුගාමී රටක් වෙච්ච අපේ රටේ තියෙනවා. ලංකාවේ ගත්තොත් එහෙම මේ අරුබුදය ඉතා බරපතල මට්ටමක තියෙනවා. ඒ බරපතල මට්ටම ගැන ලොකු සාකච්ඡාවක් සංවාදයක් අපිට ඕනේ නැහැ කියලා මම හිතනවා. මොකද ජීවත් වෙනවා නම් අපි පාරට බැස්සම කඩේට බඩු ගන්න ගියාම අපි කාටවත් දැනනව තියෙන අරුබුදය මොකක්ද කියලා. ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අපි ඉල්ලීම් ඉල්ලන්න පටන් ගන්න නිසා. ඒකට හේතුව මොකද? අපේ රටේ විශේෂම ගත්තොත් එහෙම දැන් තියෙන ආර්ථිකය අරුබුදෙට ගෙන් තියෙන්නේ මේ ආර්ථිකයට රටට කිසියම් දෙයක් අලුතෙන් උත්පාදනය කරන්න බෑ. වටිනාකම් උත්පාදනය කරන ආර්ථිකයක් අපට නැහැ. වටිනාකම් නිර්මාණය කරන ආර්ථිකයක් අපට නැහැ. ඒතර වටිනාකම් අලුතෙන් උත්පාදනය කරන්නේ නැත්නම් වටිනාකම් අලුතෙන් නිර්මාණය කරන්නේ නැත්නම් කිසිවෙකුට කිසිවක් දෙන්නත් බෑ. දැන් තියෙන්නේ වටිනාකම් උත්පාදනය කරන ආර්ථිකයක් නෙවෙයි තියෙන දේවල් අතීතයේ උත්පාදනය කරගත්තු දේවල් නාස්ති කරන ඒවා විනාශ කරන ආර්ථිකයක් තමයි දැන් තියෙන්නේ. එහෙම ආර්ථික ප්‍රතිපත්තියක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන්නේ.
දැන් මේකට ගොඩාක් දේවල් කියන්න ඕනේ අපි නිකන් බලනකොට දැන් ආණ්ඩුව එක පැත්තෙන් ගත්තොත් ආණ්ඩුවට රටේ වටිනාකම් උත්පාදනය කරන වැඩ පිළිලක් නැහැ. නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. අපි ගෞරවුද්දන්තට අපි දිගටම කියමින් යන තාලට ලංකාවේ ආර්ථිකය දුවන්නේ කොන්දේසි කීපයක් සාධක කීපයක් මත. මොකද්ද? රට ඇතුලේ බදුයි දඩයි. අනිත් පැත්තෙන් ණය. බදු දඩ ණය මත තමයි අපේ රටේ ආර්ථිකය දුවන්නේ. වත්කම් උපදවන ආර්ථිකයක් අපිට නැහැ. අපේ රටට නැහැ. ඊළඟට එහෙම දුවන ආර්ථිකෙත් ඒ හොයාගන්න එක මොකද ගන්න? හොයාගන්න එක පාලක කණ්ඩායම විසින් රජතුමා සහ පිරිස විසින් හොරා කනවා ගසා කන දෙකම කරනවා. ගසා කෑම තමයි වැඩිපුර තියෙන්නේ. හොරා කෑම ටික අල්ලන්න අමාරුනේ. රජතුමා වටේ ඉන්න හොරුන්ගේ හොරා කෑම නම් මේ දවස්වල පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. නමුත් මේගොල්ලෝ මේ තියෙන සම්පත් ටික හොරා කරනවා ගසා. බෙදා ගැනීමේ බරපතල අසමානකමක් තියෙනවා. අපේ රටේ ආර්ථිකය නිෂ්පාදනය කරන්නේ වත්කම් උපදවන්නේ ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක තමයි තියෙන වත්කම් ටික බෙදාගන්නේ අතිශය බරපතල නරක අසමාන ක්‍රමයකට. ඉතින් එහෙම ක්‍රමයක් තියෙද්දි අපි කොච්චර ඉල්ලීම් ඉල්ලුවත් කොච්චර පැටුම් ඉල්ලුවත් ඒක අපිට ලබා ගන්න වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ධනවාදයේ පරාජයට පත් කිරීම ඇරෙන්න වෙන විකල්පයක් දැන් කම්කරුපන්ති ව්‍යාපාර ඉස්සරහ නැහැ කියලා. දැන් අපි කවුරුත් දැන් සරල උදාහරණයක් ගමුකෝ. අපි දැන් මේක නිතර කියලා දෙනවා. නැවත නැවතත් කියන එක හොඳයි මතක තියාගන්න. දැන් කලින් ගත්ත උදාහරණයක් ගත්තොත් අපේ රටේ රජයේ සේවකයෝ ජාතික සමිති මධ්‍යස්ථානයේ නායකත්වයේ සහිතව මේ අයවැයට ඉල්ලීම් කීපයක් දැම්මා. එක ඉල්ලීමක් තමයි Tamanට රුපියල් 15000ක දීමනාවක් දෙන්නේ. මොකද ඒක ඉල්ලන්න ඊටාම සාධාරණ තර්කයක් තිබ්බා. ඒක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා එක්තරා කාලයක පොරොන්දු වුණා මේ ආණ්ඩුව දැන් බඩු මිල වැඩි වෙද්දී ජීවන අංකය වැඩි වෙනවා. ඒ වැඩි වෙන හැම ජීවන අංකයකටම රුපියල් 2.50ක දීමනාවක් දෙන්න කියලා පොරොන්දු. ඕක දුන්නේ නැහැ. පිටින් පිට පුංචි පුංචි ගණන් දුන්නා සම්පූර්ණයෙන් දුන්නේ නැහැ. දීපු ගණන් ටික අඩු කරලා ලැබිය යුතු ගණන ගත්තට පස්සේ රුපියල් 15000කට වඩා තියෙනවා. ඒ නිසා 15000ම ඉල්ලන්නෙත් නැතුව කම්කරු ව්‍යාපාරයේ උසන්ති ව්‍යාපාරයේ ඉල්ලුවා මේ අයවැයෙන් රුපියල් 10000ක වැටුප් වැඩි වීම. හැබැයි අපි කවුරුත් දන්න මහින්ද රාජපක්ෂ මහත්තයා අයවැය ලේඛනය හදලා ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියවුවා මේක කොලේ බලාගෙන පොඩි එකාගේ ලියුම කියවනවා වගේ. ඒක මොකක්ද තිබුණේ? ඒකේ තිබුණා වැඩ කරන ජනතාවට රජයේ සේවකයට පමණක් රජයේ සේවකයන්ට රුපියල් 1200කින් දීමනාවක් දෙනවා කියලා. 1200ක දීමනාව. ඒතකොට ඒක පෞද්ගලික අංශයට නැහැ. වතු ශේෂ්ත්‍රයේ සේවකින්ට නැහැ. රාජ්‍ය අංශයට විතරක් තමයි මේක කිව්වේ. රාජ්‍ය අංශයේ සේවකයාට රුපියල් 1200ක් දෙනවා කියලා කියන්නේ මාසෙට අපි කවුරුත් දන්නවා දවසට මේ ගාන රුපියල් 40යි. දිනකට රුපියල් 40කින් තමයි වැටු වැඩිවීමක් නැත්නම් දීමනා වැඩිවීමක් කරේ මේ ආණ්ඩුව රජයේ සේවකයන්ට. රුපියල් 40කින් මොකද කරන්න පුළුවන් දවසකට? අලුතින්. පාන් රාත්තලක් ගන්නත් බෑ. තව කීයක් හරි එකට හොයාගන්න. රුපියල් 40ක් කියලා කියන්නේ කිසිදු වටිනාකමක් නැති මුදලක් මේ මොහොත වෙනකොට. හැබැයි රට හදන රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩ කරන අනුකූල ක්ෂේත්‍රයේ වැඩ කරන ශ්‍රමය වගුරුවන වැඩ කරන ජනතාවගේ රාජ්‍යංශයේ වැඩ කරන ජනතාවට දවසට රුපියල් 40ක් වෙන් කරපු ජනාධිපතිවරයා Tamanට වෙන් කරගත්තේ කොහොමද? මේ බෙදා හදා ගැනීමේ වෙනස පොඩක් අපි තේරුම් ගන්න ඕනේ. එයාට වෙන් කරගත්තේ ඒ විදිහට නෙමෙයි. දැන් හරි අර්ථයෙන් ගත්තොත් නම් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්තරා අර්ථයකින් රජයේ සේවකයෙක්. මොකද ජනතාව පත් කළ දිනෝ ජනතාවගේ සේවයට ජනාධිපතිකම කියන තනතුරක් ඒකට වැටුප් ගෙවනවා ජනතා සේවකයෙක්. රජයේ සේවකයෙකු කරන්නේ ජනතා සේවය. එතකොට ජනතා සේවයට අඩු ගන්න රජයේ සේවකයන් මොකක් කර සේවාවක් ඇත්තටම කරන. ජනාධිපතිතුමා කරන සේවාව මොකක්ද? මහජන මුදල් ටික නාස්ති කරමින් පවුල හදමින් එක තමයි කරන සේවාව. එතකොට මොකක් වුණත් ජනාධිපතිවරයා කොහොමද මේ අයවැයෙන් වෙන් කරගත්තේ? පහුගිය අවුරුද්දේ අයවැයෙන් ජනාධිපතිවරයා මේ අවුරුද්ද සඳහා වෙන් කරගෙන තිබුණා රුපියල් කෝටි 840ක්. කෝටි 840ක් වෙන් කරන් තිබුණා මේ අවුරුද්ද සඳහා පහුගිය අවුරුද්දේ අයවැය 2012 අයවැය. කෝටි 840ක් කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා දවස් 365යි අවුරුද්දට දවස් 360ෙන් බෙදුවට පස්සේ මේක දවසකට කෝටි 2යි දශම ගාණක් වෙනවා. දශම පැත්තක දැම්මත් දවසකට කෝටි 2ක් තමයි ගිය අවුරුද්දේ අයවැයෙන් වෙන් කරගත්තේ මේ අවුරුද්දට. දැන් මේ අවුරුද්ද මොකද කරේ? මේ අවුරුද්දේ අයවැයෙන් ලබන අවුරුද්ද සඳහා වෙන් කරන් තියෙනවා රුපියල් කෝටි 856ක්. කලින් 740යි දැන් 856යි. ඒ කියන්නේ වැඩි කරගත්තු ප්‍රමාණය ගත්තොත් එහෙම කෝටි 116ක්. කෝටි 116ක් වැඩි කරගෙන තියෙනවා.
අන්නේ වැඩි කරගත්තු කෝටි 116 බෙදුවොත් එහෙම ආපහු දවස් 365න් එනවා උත්තරේ ලක්ෂ 32ක්. ඒ කියන්නේ රජයේ සේවකයාට වැඩි කරන්නේ දවසට රුපියල් 40යි ජනාධිපතිතුමා වෙන් කරගන්න වැඩි කරගන්නවා Tamanට ලක්ෂ 32ක් දවසට. වැඩි කර ගැනීම විතරක් ගත්තා. සමස්ත ගත්තොත් කොහොමද? මුළු මුදලම ගත්තොත් ඒ කියන්නේ කෝටි 856 ගත්තොත් අවුරුද්දට දවස් 365න් බෙදලා දවසකට වියදම වෙනවා කියද කෝටි 2.34ක්. ඒ කියන්නේ ලක්ෂ 234ක්. ලක්ෂ 234ක් දවසක වියදම ජනාධිපතිතුමාගේ. කොහොම වියදම් කරනවද කියලා අපට තේරෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට වියදමුත් වැඩිනේ. මොකද අතේ බඳින උරලෝසුවත් සාමාන්‍ය ලක්ෂ 40ක් විතර වුණාම ඔය වගේ ගණන් යනවා. මස් වෙනාගේ අතේ බඳින උරලෝසු ලක්ෂ 40ක් වුණා. ඉතින් කොහොමුණක් ගත්තොත් එහෙම දවසකට ලක්ෂ 234ක් ජනාධිපතිතුමාගේ වියදම. දවසට ලක්ෂ 234යි කියන එක අපි බෙදුවොත් එහෙම පැයකට පැය 24න් බෙදුවොත් එහෙම පැයකට කීයද බලන්න පැයකට එනවා ගාන රුපියල් 9,75,000ක්. පැයකට වියදම 9,75,000ක්. ඕකයි බෙදුවොත් 60න් විනාඩියකට බලන්න. විනාඩියකට එනවා රුපියල් 16,250ක්. 250ක් පැත්තේ දාමුකෝ 16,000. හැම විනාඩියකම ජනාධිපතිතුමා රුපියල් 16,000ක් වියදම් කරගන්නවා. හැබැයි අපි දන්නවා අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න බොහෝ දෙනෙකුට රුපියල් 16,000ක් මාසෙට හම්බෙන්නේ නැහැ. ඒ මෑත කාලේ ආණ්ඩුව දුන්නානේ උපාධාරයෙන්ටපත් වීම. මාසෙට කීයද හම්බෙන්නේ? රුපියල් 10,000යි. උපාධියක් තියෙන උපාධිධාරයාට මාසෙට රුපියල් 10,000ක් හම්බ වෙනවා. මාසෙටම ජනාධිපතිතුමා විනාඩියට 16,000ක් වියදම් කරගන්නවා. ඒ උරටක අපි ජීවත් වෙන්නේ. ඉතින් මෙයාගෙන් ඉල්ල හරියයිද? මෙයා කම්කරු පන්තිර දෙයිද? නෑ කම්කරු පන්තිර දෙන කෙනෙක් නෙවෙයි මෙයා. එයා තමාන්ට බෙදා ගන්න කෙනෙක්. එහෙනම් මොකද උත්තරේ තියෙන්නේ? උත්තරේ තියෙන දේ තමයි මේ අසාධාරණ ලෙස බෙදා ගන්නා ක්‍රමයයි අසාධාරණව බෙදෙන ආණ්ඩුවයි අසාධාරණව බෙදෙන ජනාධිපති එළවලා දාලා සාධාරණව බෙදා හැරීමේ ක්‍රමයක් අපි හදන්න ඕන නිසා බෙදා හැරීමේ අයිතිය ගන්න ඕන කවුද? වැඩ කරන ජනතාව තමන් අතට. ඒක හැරෙන්න වෙන උත්තරයක් අපිට නැහැ. වත්කම් නිර්මාණය කිරීමේ අයිතියත් අපි අතට ගන්න ඕන. ඒ වත්කම් සාධාරණව බෙදා ගැනීමේ අයිතියත් වැඩ කරන ජනතාව අතට ගන්න ඕන. එහෙම දිල්ල ඕන නම් අපිට බලන්න පුළුවන්කම තියෙනවා මාස කිහිපයක් ජනාධිපතිතුමාට රුපියල් 40කින් වැටුප් වැඩි කරලා කොහොමද ජීවත් වෙන්නේ කියලා. නිසා දැන් තියෙන්නේ මේ Tamanට ඇති වෙන්න බෙදා ගන්න. Tamanට බැකෝ වලින් බෙදා ගන්න. රජයේ සේවකට කන් හැන්දෙන් බෙදලා Tamanට බැකෝ වලින් බෙදා ගන්න වර්ගයේ ආණ්ඩුවක නායකයෙක්ගෙන් ඉල්ලීම නෙවෙයි එවැනි ආණ්ඩු ක්‍රම පරාජයටපත් කිරීම සඳහා කරන දේශපාලනයකට කම්කරුපන්තියට යන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් බෙදා ගැනීමේ ප්‍රශ්නේ ඕක කොහොම වෙද්දී අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රට ගෙනත් තියෙන තැන මොකද්ද මේ ආණ්ඩුව? ලංකාව මේ මොහොත වෙනකොට අපි කවුරුත් දන්නවා නිෂ්පාදනාත්මක බිඳවටලම විරුද්ධාර්ථික ඇතුලේ දැවැන්ත ණයකන්ත්‍රාවකට අපි හිර කරලා තියෙනවා. සමේ ණය උගුල පිළිබඳවත් වැඩ කරන ජනතාව අවබෝධයකින් ඉන්න ඕනකම තියෙනවා. දැන් ආණ්ඩුව නොඑක් සම්දර්ශන පෙන්නක අපි දන්නවා. ආර්ථික සංවර්ධනය පිළිබඳව පම්පෝඩි ගහනවා. සම්දර්ශන පෙන්නනවා. ඊයේ පෙරේද සම්දර්ශනයක් තිබ්බා. මොකද කොළඹ නගරේ ප්‍රධාන පාරවල් වහලා සෙනසුරාදා දවස් දෙකේ රජතුමාගේ පුත්‍ර රත්නය නාමල් කුමාරයා කාර් රේස් පැත්ත. එතකොට ජනාධිපතිතුමාගේ පුතාට කාර් රේස් පදින්න අගනුවර හවස 2න් 3න් පස්සේ පාරවල් වහලා ඒවට ඉඩකට සලසා දෙනවා. වියදම ආණ්ඩුවේ වැලිකොට්ට ගහන්නේ හමුදාවේ සොල්දාදු. ඒවට වියදම් කරන්නේ ආණ්ඩුවේ සල්ලි. නගර සභාව සම්පූර්ණයෙන් බදුල් නිදහස් කරන කාර් රේස් එක. වියදම ආණ්ඩුවෙන් ආදායමයි විනෝදෙයි රජතුමාගේ දරුවන්ට ජනාධිපතිතුමාගේ දරුවන්ට. ඒක පුදුම ආණ්ඩුවක් මේක. වියදම් කරන්නේ ආණ්ඩුවේ. ආදායම ගන්න ඒක. අපි සම්බන්ධයෙන් කොහොමද ජනතා සම්බන්ධයෙන්? ජනතා සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ආණ්ඩුව ජනතාවට හොයා බදු ගන්න. පන්න බදු ගන්න. මේ පෞද්ගලික දවස්වලත් අපි දැක්ක සමීක්ෂණයක් කරගෙන ගියානේ. මොකද්ද? ව්‍යාපාර සමීක්ෂණය කියලා. ව්‍යාපාර සමීක්ෂණය කියලා සමීක්ෂණයක් කරගෙන ගියා. ඒ කියන්නේ පාරායනේ කංකුම් මිටි කීපයක් විකුණන අම්ම ගාවටත් ගිහිල්ලා සමීක්ෂණ කළා ඔයා කොච්චර කංකුම් විකුණනවද දවසට කීයක් ආදායම් ලබනවද ඔයා ගාව කීයක් සේව කරනවද කියලා ව්‍යාපාර සමීක්ෂණයක්. මොකද මේ ව්‍යාපාර සමීක්ෂණය කරන්නේ? මේ ව්‍යාපාර සමීක්ෂණය කරේ ව්‍යාපාර වලට අත දෙන්න ණයක් දෙන්නද? නෑ මේ කරන්නේ ඔය හැම ව්‍යාපාරයකටම බදු ෆයිල් එකක් ඕපන් කරන්න. ඒ නිසා ඔය පාරායනේ කංකුම් විකුණන අම්මටත් බදු ෆයිල් එකක් ගන්න පුළුවන් හිටන්න. ඒ ඊටාම අමාරුවෙන් කීයක් කර හොයා ගන්න අයටත් හොය වෙලා පන්න බදු ගන්න ආණ්ඩුව
අන්න ජනාධිපතිතුමාගේ පුතුන්ගේ අර විනෝදයට පදින රේස් බදු වලින් නිදහස් කරගන්න. එහෙම තත්ත්වයක් තියෙන්නේ මේක ඇතුලේ. ඔය අසාධාරණ ඇස්සේ අපි නිකන් ඉල්ලලා විතරක් ඉඳලා වැඩක් කරන්නේ නැහැ. ඒ කරුණ මේ කියන්නේ. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් අපි කවුරුත් දන්නවා ණය කන්දරාවක් අපි රට ගිල්ලලා තියෙනවා. ඒ ණය කන්දරාව රට ගිල්ලලා තියෙන රට හදන්න අය අරගෙන නෙවෙයි. දැන් ආණ්ඩුව කියනවනේ ඔව් අපි ණය ගන්නවා තමයි ණය ගන්න කන්න නෙවෙයි කියලා. අඩු ගානේ කන්න ණය ගත්තා නම් හිත හදා ගන්න පුළුවන් අපි ණය ගත්තා කෑවා කියලා. දැන් මොකද වෙන්නේ? ණය අරගෙන මහා පොළොට යට කරලා දෙන පංගුවක් තව ටිකක් ඒගොල්ලෝ හොරකම් කරන් තියෙනවා. ගත්තු ණය වලින් රටට වෙච්ච කිසිවක් නැහැ. පෞගේ කාලේ මේ මහා දැවැන්ත ණය කන්දරාවක් ගත්තා. ඒ ගත්තු ණය වලින් අපේ රටේ දරුවන්ට ඉගෙන ගන්න පාසල් කීයක් හැදුවද? එකක්වත් හදලා නැහැ. අපේ රටේ උසස් අධ්‍යාපනයේ ඉගෙන ගන්න දරුවන්ට ඉගෙන ගන්න විශ්වවිද්‍යාල කීයක් හරි හැදුවද? එකක්වත් හදලා නැහැ. අද අධ්‍යාපනයේ බරපතල අර්බුදයක තියෙනවා. අලුතෙන් රෝහලක් දෙකක් හැදුවද? නැහැ. අපේ රටේ කර්මාශාලා කීපයක් දැම්මද? නැහැ. එහෙම නැත්නම් අපේ රටේ ගොවි පොළවල් කීපයක් පටන් ගත්තද? කෘෂි කර්මාන්තයේ දියුණු කිරීම සඳහා කිසියම් ආයතනයක් පටන් ගත්තද? නිෂ්පාදනයේ පැත්තට මොකක්වත් කරේ නැහැ. නිකන් සුදු අලි වගේ ව්‍යාපෘති කීපයක් හදාගත්තා. ඒවට මුදල් ටික නාස්ති කරා. ඒක ප්‍රතිඵලය මොකද වෙලා තින්නේ? අද මේ රටේ ජනතාව දැවැන්ත ණය කන්දරාවක හිමිකාරව බවටපත් වෙලා තියෙනවා. ආණ්ඩුව ගත්ත ණය ප්‍රමාණය පොඩ්ඩක් අපි ගත්තොත් කොහොමද තියෙන්නේ? 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට ලංකාවේ තිබිච්ච නොපියු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,22,000යි. මහින්ද මහත්තයා බලයට එනකොට ලංකාවේ ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,22,000යි. දැන් ඇවිල්ලා 2005 ඇවිල්ලා මේ 2013 වෙනකොට 13 නොවැම්බර් මාස වෙනකොට මොකක්ද ඇත්තේ? 2013 නොවැම්බර් මාස වෙනකොට ලංකාවේ නොපියු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 6,49,000යි. කෝටි ඒවා 6,49,000. තුන් ගුණයකින් ණය වැඩි වෙලා. තුන් ගුණයකින්. ඒකේ ප්‍රතිඵලය තමයි ඒක පුද්ගල ණය ප්‍රමාණය තුන් ගුණෙන් වැඩි වෙලා. ණය ප්‍රමාණය ජනගහනය බෙදුවට පස්සේ එන උත්තරය මොකක්ද අපිට? 2005 දී එක පුද්ගලයෙක් ණයයි රුපියල් 1,12,993ක්. 1,12,000 කියලා කියන්නේ. දැන් ණයයි රුපියල් 3,21,000ක්. අමුණුගම මහත්තයා පාර්ලිමේන්තුවේ පොගසල්මේ කිව්වා 3,21,000ක් ණය. ඒ කියන්නේ පුද්ගල ණය ප්‍රමාණයත් ඒ නිසා තුන් ගුණකින් වැඩි වෙලා. මේ කවුද මේවා ගෙවන්නේ? ඒගොල්ලෝ බයන තුනය ගන්න මොකද ඒගොල්ලෝ ගෙවන්නේ නැහැ. ගෙවන් වෙන්නේ මේ රටේ ජනතාවට වැඩ කරන ජනතාවට. රජයේ සේවකයට, පුද්ගලිකන් සේවකයට, වතු සේවකයන්ට, ගොවියට, දීවරයට වැඩ කරන ජනතාව තමයි මේ සියල්ල ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ආණ්ඩුව මහා දැවැන්ත ණය කන්දරාවක් කරන් අපි මත පටවලා තියෙනවා. ඒ ණය ගැනීමේ ප්‍රතිඵල ඊළඟ මොකක්ද වෙලා තියෙන්නේ? ණය ගැනීමේ ප්‍රතිඵල නිසා වැඩි ගාන වැඩි පොලියට කෙටි කාල ණය අරන් තියෙන නිසා අපි පොලිය ගෙවන්න ඕන ඉතා ඉක්මනින් වාරික ගෙවන්න නිසා ලංකාවේ වසරකට ගත්තු ණය වලට වාරික සහ පොලිය ගෙවීමට මහා දැවැන්ත ධනස්කන්ධයක් දැන් අවුරුදු පතා පිටර යවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක කොච්චරද කිව්වොත් එහෙම 2012 අවුරුද්දේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 987යි. ඒ අවුරුද්දේ ණය වාරික සහ පොලිය ගෙවනවා අපි රුපියල් බිලියන 1017ක්. රාජ්‍ය ආදායම ඉක්මවා ගියපු පොලිස් වාරිකයක් ගෙවන අවුරුද්දකට. මේ අවුරුද්ද ගත්තොත් එහෙම මේ අවුරුද්දේ ඇස්තමෙන්තු කරලා තියෙනවා ගෙවන්න කීයද? ණය වාරිකේ සහ පොලිය රුපියල් බිලියන 1034ක්. 1000ක් කියලා තනකෝ අනමන් දාලා. රුපියල් බිලියන 1000ක් කියන්නේ කොච්චරද? මේ රුපියල් බිලියන 1000ක් අවුරුදු පතා එළියට යනවා. රුපියල් බිලියන 1000කින් කරන්න පුළුවන් වැඩ ටික තේරුම් ගන්න මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් අපි දන්න ලංකාවේ තියෙන මෙගා ව්‍යාපෘති කීපයක් තියෙනවනේ දැවැන්ත ව්‍යාපෘති. ඒ හතරක් කරන් බලන්න කොයි ගාන කීයද කියලා. කටුනායක අධිවේගී මාර්ගය ලෝකේ වාර්තා දෙකක් තියෙනවා. එකක් තමයි ලෝකේ කෙටිම අධිවේගී මාර්ගය, අනික ලෝකේ මිල අධිකම කියන්නේ මේ වැඩිම වියදමක් දරපු අධිවේගී මාර්ගය. ආණ්ඩුවකෝ මේ අධිවේගී මාර්ගයට ගියේ රුපියල් බිලියන 46යි කියලා. නමුත් ඇත්ත කාරණේ ගත්තොත් ඔය වන්දි ගෙවීම මාර්ගය ඔක්කොම එකතු කරාම බිලියන 52යි. ඒ නිසා කටුනායක අධිවේගී මාර්ගයට වියදම රුපියල් බිලියන 52යි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා හදලා ඉවරයිනේ. ඒ ගාල්ල දක්වා හැදුවා ඒකට වියදම රුපියල් බිලියන 75යි. හම්බන්තොට වරාය හැදුවානේ නැව් ආවේ නැතත් වරායක් තියෙනවනේ නැව් නැතුණාට. ඒ වරාය හැදුවා ඒකේ වියදම රුපියල් බිලියන 45යි. මත්තල ගුවන්තොටුපළක් හැදුවා ගුවන් යාන එන්නේ නැහැ තමයි. වටේට අලි ඉන්නවා, ඇතුළට සර්ප වෙනවා. හැබැයි ගුවන්තොටුපළක් තියෙනවා. ඔන්න ඒ ගුවන්තොටුපළ හැදුවා. ඒ ගුවන්තොටුපළේ වියදම බිලියන 35යි. මේ ටික එකතු කරාම ඒ කියන්නේ කටුනායක අධිවේගී මාර්ගය, දකුණේ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ කියන මේ ටික හදන්න කී වියදම ගත්තොත් එහෙම බිලියන 207යි. එකතු කරාම 207. එතකොට
මේ හැදුවා අවුරුදු දෙක තුනක් තිස්සේනේ. දැන් මේ දෙවන්ත මෙගා ව්‍යාපෘති හතරම හදන්න ගිය ගාන බිලියන 207යි ආණ්ඩුව අවුරුද්දකට පොලිසාව වාරික ලෙස ලෝකෙට ගෙවනවා බිලියන 1000ක්. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ පහක් හදන්න පුළුවන් සල්ලි. කියන්නේ බිලියන 1000ක් කියන්නේ එක විටම කටුනායක වගේ අධිවේගී මාර්ග මිල අධිගමන ඒවා පහක් හදන්න පුළුවන්. දකුණේ අධිවේගී මාර්ග පහක් හදන්න පුළුවන්. හම්බන්තොට වගේ වරායවල් පහක් හදන්න පුළුවන්. මත්තල වගේ ගුණතරවල පහක් හදන්න පුළුවන්. එතරම් ප්‍රමාණයක් අවුරුදු 5 ලිට යන. ඔබ කල්පනා කරලා බලන්න රට සිද්ධ වෙන මොකක්ද කියලා. මේ වගේ දෙවන්ත නාස්තියකට රට ඇදලා දාලා තියෙනවා. ඒ නිසා මේ රට ගොඩ ගන්න බෑ. මේකේ ආර්ථිකයක් නැහැ. දෙවන්ත ණය කන්දරාවක් අපි ඉර කරලා තියෙන ණය උගුල කිරවෙලා තියෙන්නේ. එවැනි ණය උගුල කිරවෙච්ච රටක කම්කරු පන්තියට තමන්ගේ අයිතින් ලබා ගන්න පුළුවන් කියලා අපි හිතනවා නම් ඒක මිත්‍යාවක්. අයිතින් ලබා ගන්න බෑ. අයිතින් දෙන්න පුළුවන් කමක් මේගොල්ලන්ට නැහැ. ඒ නිසා තමයි බදු ගහන දඩ ගහන අපෙන් කොල්ල ගන්න ආර්ථිකයක් හදලා තියෙන්නේ. අපි සාමාන්‍ය විවෘත ආර්ථිකය කියන කොල්ලකාරී විවෘත ආර්ථිකය කියලා. කොල්ලකාරී විවෘත ආර්ථිකය ඇත්තටම හරි තමයි. මොකද දැන් මේ ආර්ථිකය පවතින්නේ ජනතාවගෙන් කොල්ල කාලා. ජනතාවෙන් කොල්ල කන ආර්ථිකය. ජනතාවගෙන් කොල්ල කනෝ ජනාධිපතිතුමා සහ ඇමතිවරු හැදෙනවා. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ හොඳට හැදෙනවා. අපි දන්නවනේ මේ දවස්වල ගත්තොත් එහෙම රටේ මොකක්ද තියෙන තත්ත්වය කියලා. ඇමතිතුන්ගේ වත්කම් ගත්තොත් එහෙම කොහොමද තත්ත්වය? දැන් මේ දවස්වල වැඩිපුර කතා බහ වෙනවා කවුද? ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ වත්කම් ගැන. තව ඇමතුරු ගොඩක් ඉන්නව නිකන් උදාහරණ එකක් විතරක් ගත්තොත් ඔක්කොම කියන්නේ අපිට වෙලාවක් නැහැනේ. මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා. එතුමාගේ වත්කම් පිළිබඳව සමාජය දැනගත්තෙත් අමුතු ක්‍රමයකට. දැන් ওই ගොඩාක් ඇමතිවරු වගේ කට්ටිය සල්ලි හම්බ කරාම ආයතා ක්‍රම වලින් ඒවෙන් ගන්න වත්කම් තමන්ගේ නමට ගන්න නැහැ. එතකොට අහු වෙනවනේ. ගන්නේ ඥාතිගේ නම් වලට නෝනාගේ නම් වලට ඔන්න තමයි ගන්න. එතකොට මහින්දානන්ද මහත්තයා තමන්ගේ වත්කම් ගොඩක් අරන් තිබුණේ නෝනාගේ නමට. ඉඩම් මෙහෙම ගොඩක් තිබුණා නෝනාගේ නමට. පෞගේ කාලේ මොකක් හරි හේතුවක් මත නෝනායි මහත්තයා තරහ වුණා. තරහලා නෝනා මහත්තයන් අයින් වෙලා ගියා. ගියේ නිකන් නෙවෙයි අර වත්කම් වල අයිතියත් එක්ක. ඊට පස්සේ තමයි මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කෑ ගහලා කිව්වේ ඔය උතන ඔයාගේට කමක් නැහැ වත්කම් ටික මගේ මට ඕක දෙන්න කියලා. ඊට පස්සේ දැනගත්තේ වත්කම් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉඩම් විශාල ප්‍රමාණයක්. ඉඩනුයි මේ ඔක්කොම එකතු කරාම සාමාන්‍යයෙන් රුපියල් කෝටි 80ක විතර වත්කම් තියෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් කතා බහ වෙන්නේ. හරියටම ගන්න අපි දන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ මතුනාට පස්සේ මේ පහුගිය ඉරිදා සත්‍යන්ත පත්‍රයකට මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මේ සාකච්ඡාවක් දීලා තිබුණා. ඒ සාකච්ඡාවේ තුමා කියනවා සල්ලි උපයාගත්තේ කොහොමද කියලා. මොකද ඇමතිකමක් කරලා මෙච්චර සල්ලි ගන්න බෑනේ. එතුමා කියනවා එතුමට වාහන පර්මිට් 6ක් හම්බුණා. වාහන පර්මිට් 6 ලක්ෂ 600කට වික්කා. කෝටි 6කට වික්කා. ඔන්න සල්ලි හොප් එක ක්‍රමයක්. වාහන පර්මිට් 6ට කෝටි 6යි. එක පර්මිට් එක කෝටි ගානේ වික්ක කියලා තමයි කියන්නේ. දැන් ඕම කිව්වට පස්සේ අර වත්කම් හොයාගත්තු ක්‍රමේ හරියනවද? නෑනේ. මොකද වාහන පර්මිට් එක නියම නීතියෙන් තහනම්. දැන් මේ පහුගිය මාසවල නම් මහින්ද රාජපක්ෂ මහත්තයා පොඩි සහනයක් දුන්නා මේ අන්තිමට දීපු පර්මිට් එක විකුණ ගත්තට කමක් නැහැ කියලා. ඒක දුන්නේ විකුණ ගන්නව තමයි. හැබැයි ඊට කලින් විකුණන්න තහනම්. දැන් ඒතකොට මොකද මේ කළා තියෙන්නේ? දැන් එහෙම ගත්තම තිර යන වරදක් කළා තියෙන්නේ මොකද්ද? Tamanට ආණ්ඩුවෙන් දීපු රථවාහන බලපත්‍රය විකුණගෙන සල්ලි අරගෙන. එකක් නෙවෙයි 6ක් විකුණලා. පොඩි ගානකට නෙවෙයි කෝටි 6කට. දැන් මේගොල්ලෝ තමයි ඉන්නේ. දැන් රටේ තියෙන ආදායම් කොටද යන්න කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේ එක්කෙනෙක් නෙවෙයි කට්ටිය ගොඩක් ඉන්නවා. මම ඔය කිව්වේ අපි දැන් කවුරුත් දන්න බය නැතුව කියන්න පුළුවන් පත්‍රවල කිව්ව එක්කෙනෙක් ගැන. තව ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හොයාගන්න සල්ලි හම්බ කරගන්න. රටේ වත්කම් ටික. කුඩු වලින් සල්ලි හොයනවා, එතනෝල් වලින් සල්ලි හොයනවා, එහෙම කෝටි ගණන් සල්ලි හොයාගන්න. ඒක ප්‍රතිඵලය මොකදලා තියෙන්නේ? මේ හදන දුරාචාර ආර්ථිකයක් හදමින් යන මේ දුරාචාර ආර්ථික ප්‍රතිඵලයෙන් සවලා දෙන තමයි අපේ රටේ ජනතාවගේ ඇති නැති පරතරය මහා පරිමාණයෙන් වැඩි වෙලා තියෙන්නේ. පෞද්ගලික දවස්වල පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා ලංකාවේ ජාතික ආදායම ගත්තොත් ජාතික ආදායමෙන් 45%ක්ම අත්පත් කරගන්නේ ජනගහණයෙන් 20%ක් වෙච්ච ඉහළම ආදායම් ලබන අය. ජනගහණයෙන් ඉහළ ආදායම් ලබන 20%ක් ජාතික ආදායමෙන් 45%ක් විතර අතර ගන්න. සමාන 54ක් අතර ගන්න. එතකොට ජනගහණයෙන් ඉහළම ආදායම් ලබන 20%ක් ජාතික ආදායමෙන් 54ක් තමන් අතර ගනිද්දී ජනගහණයෙන් අඩුම ආදායම් ලබන 20% තමන් අතර ගන්නේ 4%යි. ඒ කියන්නේ වැඩ කරන ජනතාව ඇතුළු ජනතාවට හම්බෙන්නේ ජාතික ආදායම 4%ක් තමයි පුංචි කරන්නේ. මේ නැවතත් තියෙන මේ බෙදී යාමේ අසමානතාවය අපිට නිතර පේන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසාම තමයි අපි මේ ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් හිතන්න ඕන ගම තියෙනවා. මේක වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඇයි
දැනුත් අපේ රට ගමන් කරමින් යන්නේ මේක වෙනස් කරන පැත්තක නෙවෙයි. අපේ රටේ දැනුත් මහින්ද රාජපක්ෂ මහත්තයාට අරගෙන යමින් ඉන්නේ නිෂ්පාදනයට මුල් තැන දීපු වැඩ කරන ජනතාවට මුල් තැන දීපු ආර්ථිකයකට නෙවෙයි. දැන් යමින් ඉන්නේ සූදුවට, සුරාවට, ගණිකා වෘත්තියට මුල් තැන දීපු ආර්ථිකයක් මුල් කරන් තමයි යන්නේ. ඒ නිසා තමයි ලංකාවේ ආර්ථිකයේ ආර්ථික උපදේශකයෙක් බවට පත් වෙලා තියෙන කවුද? ලංකාවේ ආර්ථික උපදේශකයෙක් බවට පත් වෙලා තියෙන ජේම්ස් පැකර්. දැන් ඇත්තටම ලංකාවේ ක්‍රියාත්මක වෙන ආර්ථිකයේ ක්‍රියාත්මක වෙන්නේ මහින්ද චින්තන නෙවෙයි. ක්‍රියාත්මක වෙන කාගේ චින්තනයේද? පැකර්ගේ චින්තනය. ඒ නිසා මහින්ද චින්තනය වෙනුවට පැකර් චින්තනය දැන් ඇවිත් තියෙන්නේ. පැකර් චින්තනයට අනුව තමයි ලංකාවේ ආර්ථිකය දැන් දුවන්නේ. පැකර් තමයි ලංකාවේ ආර්ථිකයේ දුවන මාවත පිළිබඳ අනාවැකි කියන්නේ. දැන් පහුගිය දවස්වල තිබුණා කෝටි ගණන් වියදම් කළා සමුළුව පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක හමුව තිබ්බා චෝගම් එක. ඒ චෝගම් එකට සමානුපාතිකව ඒකට අනුව තිබ්බා ව්‍යාපාරික හමුව. ඒ ව්‍යාපාරික හමුවේ ප්‍රධාන කතිකයා වුණේ ජේම්ස් පැකර් කැසිනෝ කාරයා. ජේම්ස් පැකර් ඒකෙදි කතා කරලා කිව්වා ලංකාව අනාගතයේදී ආසියානු මැදපන්තියේ සංචාරක පාරාදීසය බවට පත් වෙන්නේ කියලා. ආසියානු මැදපන්තියේ සංචාරක පාරාදීසය වෙනවලු ලංකාව. පැකර් තමයි අනාවැකි කියන්නේ. ඒක අපි කිව්වේ පැකර් චින්තන දැන් මේ යන්නේ කියලා. අපි නොදන්න ආසියානු මැදපන්ති. ওই ආසියානු මැදපන්තියෙන් ලංකාවට මොකක්වත් හොයන්න බෑ. දුරාචාර ඇරෙන්න. ලෙඩ දුක් ඇරෙන්න. නරක දේවල් ඇරෙන්න මොකුත් ගන්න දෙයක් නැහැ. මොකද සල්ලි විදම් කරන මැදපන්තියක් නෙවෙයි. එවැනි මැදපන්තියක් මත ලංකාවේ ආර්ථිකය තියෙනවා කියලා කියන්නේම එහෙම හිතන රාජ්‍ය නායකයින්ට එහෙම හිතන ආර්ථික පැත්තේ උපදෙස් දෙන අයට මොලේ අමාරුවක් තියෙන මොන. නමුත් දැන් එහෙම තියලා තියෙනවා. ඒ නිසා ලංකාවට මොකක්වත් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ආර්ථිකය හැදෙන්නේ නැහැ. මේ ඕක හරහා පෞල් කීපයක් නඩත්තු වෙයි. නමුත් බහුතරයකට ඊට විශාල අර්බුදකාරකට පත් වෙන සිද්ධ වෙනවා. ඒ නිසා මේ කරුණ එකතු කරාම අපි දකින්නේ මොකද්ද? දැන් ලංකාවේ මේ තියෙන ආර්ථික රටාව ඇතුලේ ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා වැඩ කරන ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම් වලින් ඉල්ලලා දිනා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා කියන තමයි අපට පේන්න තියෙන්නේ. ඒ නිසා ඕකනම් තත්ත්වේ. ඊට අමතරව තව දේවල් ගොඩක් තියෙනවා. ඔබ කවුරුත් දන්නවා. අපේ රටේ අද නීති විරෝධී දේවල් මුදල් ඉපයීමේ මාධ්‍ය බවට පත් කරන් තියෙනවා. ඒවට මොකක්වත් නඩු උසාවිය කිසිවක් නැහැ. ඉතින් එහෙම ආර්ථිකයක් තුල අපේ රට ගමන් කරමින් තින්නේ. ඒකේ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් කම්කරුපන් ඉස්සරහ දින අභියෝගය මොකක්ද? කම්කරුපන් ඉස්සරහ දින කාර්යභාරය මොකක්ද? අපේ වැදගත්කම තියෙන්නේ ඒකට. අපේ රටේ තියෙන මෙහෙම ආර්ථිකයක් නම් ඒ ආර්ථික මත පදනම් වෙච්ච මේ දුරාචාර රජ කරපු සමාජයක් නම් ලංකාවේ මේ මොහොත වෙද්දී වැඩියෙන්ම පැතිරෙමින් තියෙන වර්ගය වෙලා තියෙන මත්ද්‍රව්‍ය සහ මත්පැන් සහ මත් කුඩු වර්ග නම් එන තත්ත්වය හොඳ නැහැ. එනකොට හොඳ නැහැ කියන එක කම්කරුපන්ති තේරුම් ගන්න එක හොඳයි. මොකද දැන් අපි ගත්ත කුඩු ගත්තමත් සෙල්ලම් නෙවෙයි. දැන් පහුගිය කාලේ වුණා ලංකාවේ දකුණු ආසියාවේ ලොකුම කුඩු තෝගය ලංකාවෙන් අහුණා කිලෝග්‍රෑම් 260ක්. දැන් රොටි පුච්චන්න තරම් කුඩු ප්‍රමාණයක් අහුණා. සිමෙන්ති කොට 5ක විතර කුඩු. එතකොට ඒක පොලිසිය මහත්තුරු අපරාධ කියන්න බෑ. ඒ 260 140ට වගේ අඩු කරලා දුන්නා. ඒක අමුතු ක්‍රමයක් නේ. 260ක් අහුණාම කියනවා මේක සුද්ධ කරලා ගත්තොත් එහෙම කුඩු තියෙන්නේ 260ක් නෑ කිලෝග්‍රෑම් 100 ගානයි කියලා. එහෙම ගත්තොත් හැබැයි අර ඔය නිකන් මිලිග්‍රෑම් එකක් වගේ අල්ලන් උසාවි ගෙනන කට්ටියගේ ඒවා කුඩු ඇත්තෙම නැති වෙන්න උනා. සුද්ධ කරලා ගත්තොත් කුඩු ඇත්තෙම නෑ ඒවා. අර සීඹලාගේ නෑ වගේ කුඩු නෑ ඒවා. එහෙම ගත්තොත් එහෙම. හැබැයි ඒකට දඩ ගහනවා, ඉරේ දානවා. ඒවා බලන්නේ නෑ කුඩුද නැද්ද කියලා. අර කිලෝග්‍රෑම් 260 සුද්ධ කරලා අඩු කරලා 160ට බස්සනවා. පොලිසිය මාතෘ අපරාධ කියන්න බෑ. ඊට පස්සේ අහුණා හික්කඩුවෙන් කිලෝග්‍රෑම් 10යි. දැන් අහුවෙන්නේ කුඩු අහුවෙන සාමාන්‍යයෙන් ග්‍රෑම් වලින් නෙවෙයි කෙලින්ම කිලෝග්‍රෑම් වලින්. මේ හතර වටේ පැතිරෙමින් යන්නේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ලංකාව කුඩු හබ් එක වෙලා තියෙන්නේ. මහින්ද මහත්තයා කියවනේ මොකද හබ් පහක් හදනවා කියලා මේ. කේන්ද්‍ර ස්ථාන පහක් හදනවා කියන්නේ. දැනුමේ කේන්ද්‍ර ස්ථානය කරනවා කොන්නෝ જાතිය නේද? හබ් කීපයක් හදනවා කොනේ. දැන් මොකද කේන්ද්‍ර ස්ථානේ? කුඩු කේන්ද්‍ර ස්ථානේ වෙලා. කුඩු හබ් එකක් වඩපත් වෙලා තියෙනවා. ඒ ASCII එතනෝල් ගෙන්නනවා. දැන් මේ අස්ලා ආන්දෝලන තියෙනවනේ. අර හොරමත්තම් පෙරන එතනෝල් ස්ප්‍රිට් එක හොරෙන් ගෙන්නලා. කාගේද නම කියවෙන්නේ? රේගුවේ ලීගුවේ නම කියවෙන්නේ කාගේද? රේගුවේ ලීගුවේ නම කියවෙනවා වයම් පළාත නියෝජනය කරන ආණ්ඩුවට සම්බන්ධ ප්‍රනාන්දුල දෙන්නෙක්. ඉතින් දැන් ඒගොල්ලෝ කියනවා නැහැලු. හැබැයි ලීගුවල නම් තියෙනවා. ඒතර ආණ්ඩුවේ ඇමතිවරු අගමැතිවරයා පවා දැන් අර කිලෝග්‍රෑම් 260 කුඩු කේන්ද්‍රේ නිදාස් කරන්න කියලා ලියුම දෙලා තියෙන අගමැතිතුමාගේ කාර්යාලයෙන්. මේ කවුරුත් දන්න දෙන්නේ මේ හැම කෙනාම මේ අයථා ව්‍යාපාරවල කොටස්කාරව බඩපත් වෙලා තියෙනවා.
හැදෙන්නේ ඒගොල්ලෝ. රට නෙවෙයි හැදෙන්නේ. ඒගොල්ලෝ සල්ගම් කරගෙන ඇත්තේ. නමුත් රටේ ජනතාවට මොකක්වත් ලැබෙන්නේ නැහැ. මොකද රටේ හැදෙමින් යන්නේ නිෂ්පාදනය මුල් කරගත්තු කම්කරුවන්ට, සේවකයන්ට, ගොවියට, දීවරයට අයිතිය ලැබෙන, ඔවුන්ට රැකියාව ලැබෙන, ඔවුන්ගේ අයිතිය තහවුරු ආර්ථිකයක් නෙවෙයි. ඒ නිසා තමයි මේක වෙනස් කරන්න අපට ඕනකම තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි දකින්නේ මොකද්ද? කම්කරු පන්තිය තමන් ඉස්සරහ තියෙන අභියෝගෙ තේරුම් ගත යුතු දෙනවා. මේ පොත එළිදක්වමින් කම්කරු සංඝ උත්සාහ කරන්නේ ඔන්න ඕක කියන්නේ මොකද්ද? කම්කරු පන්ති ව්‍යාපාරයේ මේ මොහොතේ තියෙන අභියෝගය මොකද්ද? මේ මොහොතේ තියෙන අභියෝගය තමයි අපි අයිති ඉල්ලන්න ඕන. අරගල කරන්න ඕන. හැබැයි අපි අපේ අයිති ඉල්ලීමෙන් සීමා වෙන්නේ නැතුව, ඒ අරගල සීමා වෙන්නේ නැතුව අපි සමාජ වෙනස් කිරීමේ අරගලයකටත් දායක වෙන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපට තියෙන මොකද්ද? ධනවාදයට අපේ අයිතිය ලබා දිය නොහැක. ඕක තමයි සත්‍යය. ඒ නිසා අපි කළ යුතු තියන්නේ ධනවාදයෙන් අපේ අයිතිය ඉල්ලන අතරම ධනවාදය වෙනස් කිරීමේ අරගලයකට පණ පොවන්න ඕන. ධනවාදයෙන් යමක් ගන්නවා කියන එක දැන් නිකන් අර ඉබ්බන්ගෙන් පියාඩු ගන්නවට වඩා අමාරු වැඩ. ඊට වඩා එකක්. කළු ගලෙන් පට්ට ගන්නවට වඩා අමාරු එකක් ඒක. සර්පෙන්ගෙන් පියාඩු ගන්නවට වඩා අමාරු එකක් ඒක. ඒ නිසා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ධනවාදයේ පරාජයපත් කිරීම සඳහා වෙච්ච දේශපාලන ගමනකට කම්කරු පන්ති සූදානම් කිරීම, වැඩ කරන ජනයා සූදානම් කිරීම සහ පොදු ජනයාට වැඩ කරන ජනයාගේ නායකත්වය ලබා දීම දැන් මේ මොහොතේ පැහැර හැරිය නොහැකි, මගහැරිය නොහැකි කාර්යභාරය බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් අපේ වගකීම් බවට පත් වෙන්නේ මොකද්ද? සමාජ ප්‍රතිසංස්කරණ වලට සීමා වෙන්නේ නැතුව සමාජ පරිවර්තනයක් වෙනුවෙන් වැඩ කිරීම කම්කරු පන්තියේ මේ මොහොතේ වගකීම් බවට පත් වෙනවා. ආපහු අවධානය කරොත් එහෙම කම්කරු පන්තියේ මේ මොහොතේ වගකීම් බවට පත් වෙන්නේ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා අරගල කරමු. ඒට සීමා වෙන්නේ නැතුව සමාජ පරිවර්තනයක් වෙනුවෙන් සටන් කරමු නායකත්වයේදී. ඒක තමයි අපි සතු දින එකම දේ. ඒ අරගෙන මොකුත් නැහැ. මොකද දැන් මේකට හරියන්නේ දැන් අර ආපහු රෝණ සොදලා කිව්ව උදාහරණ ගත්තොත් එහෙම කම්කරු පන්තියේ පීඩාවක් ඉන්නවා නම් මේ පීඩාවට දැන් තව දුරටත් වේදනානාශක හරියන්නේ. දැන් අපි කරන්නේ ඕකනේ. දැන් 10000කින් බඩු පිළිනවා කියලා කියන්නේ මොකද්ද? ඒකවල වේදනානාශක ඉල්ලීමක් මේ දින්නේ අපිට. අමාරුයි වේදනාව දරා ගන්න බැහැ නිසා අපි මොකක් හරි ඒ වෙලෙට චුට්ටක් අර වේදනාව අඩු කරන්න මොකක් හරි පෙත්තක් ඉල්ලන. ඉල්ලන පෙත්ත අපිට හම්බෙන්නේ නැහැ. ඔය හම්බෙච්ච එක බිව්වටම පෑ දෙකකට පස්සේ මොකද වෙන්නේ? වේදනාව තව ඩබල් වෙනවා. ඒ නිසා දැන් වේදනානාශක දේශපාලනයෙන් මේ ප්‍රශ්නට උත්තර හොයන්න බෑ. ඒ වෙනුවට මොකද ඕනකම තියෙන්නේ? දැන් මේ රෝගයට ප්‍රතිකාරයක් ඕන. වේදනානාශක නෙවෙයි රෝගයට ප්‍රතිකාරයක් ඕන. අපි හිතනවා මේකට ශල්‍ය කර්මයක් ඕන වෙයි කියලා. ඒක ශල්‍ය කර්මයක් ඕන නම් අන්නේ ශල්‍ය කර්මය කරන්න සූදානම්කම තියෙන, පුළුවන්කම තියෙන එකක් ඕනයි කියන විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ විශේෂඥ වෛද්‍යවරයා තමයි අපේ රටේ වමේ ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ සහ කම්කරු පන්ති නායකත්ව දෙන සමාජවාදී කම්කරු සංඝ. ඒක යටතේ අපි සමාජ පරිවර්තනයක් කරනවා මිසක් නැතුව දැන් අර වේදනානාශක බීලා ඒවයිල්ල ඒකට පමණක් සීමා වෙලා හරියන්නේ. නිසා වේදනානාශක ඉල්ලන දේශපාලනයක සිට අපි රෝගයට ස්ථිරසාර ප්‍රතිකාරයක් කරන දේශපාලනයකට දැන් මාරු යුතු තියෙනවා. ඒක හිම කරගන්න අපිට මොකද ගන්න ඕනකම තියෙන? ඒක හිම කරන්න නම් අන්න කම්කරු පන්තිය ඊතා ඉක්මනින් තවදුරටත් අපි දැන් මේ කරගෙන යන ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. ඒක තමයි මොකද්ද? තමන්ගේ වෘසමති ව්‍යාපාරය දේශපාලනට කියන්නේ. එනිසා අපි කම්කරු පන්ති ව්‍යාපාරය තුල, වෘසමති ව්‍යාපාරය තුල වෘත්තීය සමිති දේශපාලන වෙනුවට කම්කරු පන්ති දේශපාලනය ශක්තිමත් කරන්න. දන්නෝ ඉතිහාසයේදී ලංකාවේ තිබුණේ වෘත්තීය සමිති දේශපාලන මිසක් කම්කරු පන්ති දේශපාලන නෙවෙයි. වෘත්තීය සමිති දේශපාලන තියෙන වෙනස මොකද්ද? වෘත්තීය සමිති දේශපාලන කියලා කියන්නේ කම්කරු පන්ති එකතු කරලා සමිතිය හදනවා. ඒ සමිතිය වල අරමුණ තමයි ධනවාදය තුල ජීවත් වීම සඳහා කීයක් හරි ඉල්ලන්නේ. හැබැයි අපි විශ්වාස කරන දැන් ධනවාදය තුල තවදුරටත් ජීවත් වෙන්න බැහැ නිසා දැන් අපේ අරමුණ මොකක්ද වෙන්න ඕනේ? දැන් අපේ අරමුණ වෙනකම තියෙන්නේ ධනවාදය තුල ජීවත් වීම වෙනුවෙන් කීයක් හරි ඉල්ලන එක නෙවෙයි, ධනවාදය වෙනස් කිරීම සඳහා කඳවුරු බඳින එක, බලයෙන් පෙළගස්සන එක. එතකොට තමයි අපි වෘත්තීය සමිති දේශපාලනයේ සිට කම්කරු පන්ති දේශපාලනයට මාරු වෙන්න ඕනකම තියෙන්නේ. සමාජවාදී කම්කරු සංගමයේ පෙනී ඉන්නේ වෘත්තීය දේශපාලන වෙනුවට අපේ පන්තිය තුල කම්කරු පන්ති දේශපාලන ගොඩනගන්න. ඒ වෙනුවෙන් තමයි මම පෙන්වන්න මේ පොත පවා නිකුත් කරන්නේ, නිර්මාණය කරන්නේ. ඒ නිසා වෘත්තීය සමිති දේශපාලනයේ වෙනුවට කම්කරු පන්ති දේශපාලන සඳහා කම්කරු පන්තිය අපි ඉක්මනින් ඉදිරි කළ යුතුයි. ඒ සඳහා සටන් පාඩයක් අපිට තියෙනවා. අපේ පක්ෂ නිර්මාතෘ රෝහණ වීර සහෝදරයා මේ සටන් පාඩය හැදුවේ. මොකක්ද සටන් පාඩේ? වෘත්තීය සමිතියක් කම්කරු පන්තියට මූලස්ථානයක් කියලා. අපි ඒ සටන් පාඩය ජයග්‍රහණය කරවන්න ඕනේ. මේ මොහොත වෙනකොට සමාජවාදී කම්කරු සංගම මේ සටන් පාඩයෙන් විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කළා තියෙනවා.
අද වෙනකොට අපට වෘත්තීය සමිතියක් සඳහා අපි අරගල කරමින් ඉන්න අස්සෙම අපි ඒක කොහොම වුණත් කම්කරු පන්තියට මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අපේ රටේ කම්කරු පන්තියේ මධ්‍යස්ථානය පොඩකොට නගන්න සමාජවාදී කම්කරු සංගමේ සමත් වෙලා තියෙනවා. අපි හිතන එක කම්කරු පන්තිය ජයග්‍රහණයක්. ඒක තවත් පුරුදු කරලා අපි සටන් මධ්‍යස්ථාන දක්වා දැන් අරගෙන යා යුතු තියෙනවා. ඒක නුදුර අනාගතේ ගොඩනගිය යුතු තියෙනවා. මොකද විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපිට ලේන සහෝදරය කියන මොකද්ද? බලය සඳහා කරන අරගලයේදී නිර්ධන පන්තියට සංවිධානය අන්නවියක් නැත. නිසා අපි බලය සඳහා අරගල කරනවා නම් අපිට තියෙන එකම අවිය තමයි සංවිධානය වීම. නිසා අපි සංවිධානය වෙන්න ඕන. සංවිධානය වෙන්න ඕනේ වෘත්තීය සමිති තුල විතරක් නෙවෙයි, වෘත්තීය සමිති තුල වගේම කම්කරු සංගමය තුලත්, දේශපාලන පක්ෂයක ජනතා විමුක්ති පෙරමුණ තුලත්, වමේ ව්‍යාපාර තුලත් අපි සංවිධානය විය යුතු තියෙනවා. එහෙම වුණොත් තමයි අපිට අපේ අවසන් ජයග්‍රහණ කරා යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන්, සමාජවාදී කම්කරු සංගමේ නායකත්වයෙන් අපේ රටේ කම්කරු පන්තියත් අනිකුත් විරුද්ධ බලවේග ඒක රාශි කිරීමේ මේ මොහොතේ අපේ මග හැර යානුවේගේ වගකීම ලෙස තියෙනවා. ඔය වගකීම ඉටු කිරීමේදී අපි දකිනවා මේ මොහොතේ කම්කරු පන්ති ව්‍යාපාර තුල තියෙන කිසියම් අපි පරාජයට පත් කළ යුතු කරුණු කීපයක් තියෙනවා. අඩුපාඩු කීපයක් තියෙනවා. කෙටියෙන් කියන්නම් වෙලාව ගොඩක් ගන්න. පළවෙනි එක තමයි මේ මොහොත වෙනකොට අපි දන්නවා කම්කරු පන්ති ව්‍යාපාරයෙන් ලොකුම දුබලකම තමයි කම්කරු පන්ති ව්‍යාපාරය සමිති ගොඩකට බෙදිලා. ඒක වෘත්තීය සමිතියක් විතරක් නෙවෙයි දැන් එකම වෘත්තීය තුල සමිති ගොඩක් හැදලා තියෙනවා. ඓතිහාසික නිර්මාණ වෙච්ච එකක් මේක. මේක එක රැයින් වෙනස් කරන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. ශ්‍රේණි ભેද මත සමිති හැදලා තියෙනවා. එක එක වෘත්තීන්ට වෘත්තීන් ඇතුළේ තියෙන ශ්‍රේණීන්ට විවිධාකාර සමිති ගොඩක් හැදලා තියෙනවා. ඒ නිසා සමිති ගොඩක් හැදීම කියලා කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් හොඳ වගේ පෙනේ තමයි. නමුත් මොකද කම්කරු පන්තිය බෙදිලා ඉන්නේ. ඒ නිසා තනි අරගලයකට මෙහෙව ගන්න අමාරු වෙනවා. එක කණ්ඩායමක් අරගල කරනකොට තව කණ්ඩායමක් අරගලෙන් මග හැර යනවා. එහෙමනම් අපි ඉස්සරහ තියෙන වාක්‍යම තමයි මෙන්න මේ බෙදී ඉන්න කම්කරු පන්ති ව්‍යාපාරය සමගි කරන්න ඕන. ඒක ලේසි නෑ කියලා අපි දන්නා. මොකද වසර 150ක ගමන් මඟ තුල බෙදලා තියෙන්නේ. බෙදිලා නෙවෙයි. කම්කරු පන්තිය බෙදුණා නෙවෙයි. කම්කරු පන්තිය බෙදුවා. පරණ වමේ ව්‍යාපාරය කම්කරු පන්තිය බෙදුවා. තමන් පක්ෂ වලට කැඩෙනකොට සම සමාජ පක්ෂ කැඩලා කොමියුනිස්ට් පක්ෂ හදනකොට කොමියුනිස්ට් පක්ෂ වෘ සමිතිත් කැඩුවා. ඒක බෙදිලා මහජන එක්සත් පෙරමුණ හදනකොට මහජන එක්සත් පෙරමුණ වෘ සමිතිත් බෙදාගත්තා. ඒ විදිහට බෙදාගත්තා පක්ෂ වලට. ඊට අමතරව බණ්ඩාරනායක මහත්තයා 1956 බලයට ආව බණ්ඩාරනායක මහත්තයා නීතියක් ගෙනාවා. මොකද්ද? 7 දෙනෙක්ගෙන් වෘත්තීය සමිතියක් හදන්න පුළුවන් කියලා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මොකද සිද්ධ වුනේ? සමිති ගොඩාක් හැදුණා. බැලුමට පේන්නේ මේක නිකන් ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක් වගේ. හරි හොඳ යෝජනාවක්. නමුත් ඇත්ත කාරණා ගත්තොත් පන්තිය බෙදුවේ ඒකෙන්. ඒ නිසා දෙවන්ත සමිති සංඛ්‍යාවක් හැදලා තියෙනවා. ඒ සමිති විශාල ප්‍රමාණයක් තිබීම විසින් පන්තිය සමගියට බාධා කරන නිසා පන්තිය සමග කිරීම මේ මොහොතේ අපි ඉස්සරහ තියෙන වාක්‍යයක් නිසා අපේ සවිඥානික කම්කරු පන්ති බලවේග මෙන්න මේ විශාල සමිති ප්‍රමාණයකට කම්කරු පන්ති බෙදී තිබීමේ අර්බුදයේ තේරුම් අරගෙන එය නැවත ඒකරාශී කිරීමේ දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය යුතුයි. දෙවෙනි කාරණේ තමයි මේ බෙදෙන ASCII ධනපති පන්තියක් හදුවා සමිති. සාමාන්‍යයෙන් ගත්තොත් කම්කරු පන්ති හැම විටම ඉන්න ඕනේ මොන පැත්තේද? කම්කරු පන්ති ආදිවාසම් පැත්තේ. කම්කරු පන්ති හතුරුවා තමයි ධනපති පන්ති ප්‍රාග්ධන හිමියා. ධනපති ආණ්ඩු. කම්කරුවට හැමතිස්සෙම අරගලේ තියෙන කායකද පන්ති සරණ තියෙන්නේ ධනපතින් එක්කෙන් නැත්තම් ප්‍රාග්ධනයත් එක්ක. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? බණ්ඩාරනායක මහත්තයා ගත්තු තීන්දුවත් එක්කෙන් ලංකාවේ තුලේ ධනපති පන්තිය සමිති හදලා තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂයේ සමිති තියෙනවා. රට පාලනය කරා ඒගොල්ලෝ කම්කරු පන්තිය මර්ධනය කරා. ජූලි වැඩවර්ජනයේදී ලක්ෂයක් කම්කරු එළියට දැම්මා. කම්කරු ඝාතනය කළා. නිසා කම්කරු විරෝධී භාවිතාවක් තියෙන කම්කරු ඝාතනය කරපු, කම්කරුන්ගේ රැකියාව අහිමි කරපු, කම්කරු සූරා කාපු, සූරා කන්නන් ආරක්ෂා කරපු එක්සත් ජාතික පක්ෂ සමිතිය හදන් ඉන්නෝ. ඒ සමිතිවල කම්කරුත් තියෙනවා. දැන් ශ්‍රී ලංකා පක්ෂ සමිතිය හදාගෙන ඉන්නවා. ඒ සමිතිවල කම්කරුත් තියෙනවා. ඒගොල්ලෝ කොහොමද හදාගත්තේ? තමන්ගේ ආණ්ඩු පිහිටපු කාලේ රස්සාවල් දීලා උසස් වීම දෙන්නම් කියලා බලහත්කාරයෙන් තමන්ගේ සමිතිවල බඳව ගත්තා. කම්කරු පන්තියත් තම මුණ පාදින අරුබුද නිසා తాවකාලික උත්තර හොයන්න ගිහිල්ලා අර මං කලින් කිව්වාගේ වේදනානාශක උත්තර හොයන්න ගිහිල්ලා මේවට බෙදලා තියෙන නිසා ධනපති පන්තිය අත කම්කරු පන්ති ව්‍යාපාරයක් තියෙන එක අපේ රටේ අරුබුදයක් අභියෝගයක්. ඒ නිසා ඒ අභියෝගයත් අපි දිනන්න ඕන. ධනපති පන්ති අතින් වෘසමති ව්‍යාපාරය ගලවන්න ඕන. ධනපති පන්ති අතේ තියෙන කම්කරු පන්ති ව්‍යාපාරයෙන් ගලවලා වමේ ව්‍යාපාරයේ නායකත්වයට සමස්ත කම්කරු පන්ති ව්‍යාපාරය ගේන්න ඕන. ඒ ගෙනීමේ වගකීම සමාජවාදී කම්කරු සංගමයට තියෙනවා. අපි හිතනවා සමාජවාදී කම්කරු සංගමේ සහෝදරු ඒ වගකීම අනාගතයේදී ඉටු කරાવી කියලා. කම්කරු පන්තිරේ මේ වගකීම තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? කම්කරු පන්ති ව්‍යාපාරය තුල ඊනියා ස්වාධීන සමිති හදන කණ්ඩායමකුත් තියෙනවා. ස්වාධීන සමිති. ලෙනින් පැහැදිලිවම කියනවා කම්කරු පන්තිය ස්වාධීන වෙන්න බෑ.
කම්කරු පන්තිය ස්වාධීන වෙන්න පුළුවන් ධනපති පන්තියෙන් විතරයි. කම්කරු පන්තිය එක්ක ඉන්න ඕන. වමෙන් ස්වාධීන වෙන්න බෑ. හැබැයි අපේ රටේ තාමත් තියෙන මොකද්ද? ස්වාධීන සමිති. බැලුමට ස්වාධීන වුණාට ඒවා ඇත්තටම ස්වාධීන නැහැ. ඒවා ධනපති කණ්ඩායම් වලට කඩේ යන සමිති. ස්වාධීන සමිති. දැනුත් ලංකාවේ තියෙන ස්වාධීන සමිති කීපයක් තියෙනවනේ. ඒගොල්ලෝ වැඩ කරන කාගේ න්‍යාය පත්‍රද? ඒගොල්ලෝ වැඩ කරමින් ඉන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා. පහුගිය විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිවා සමාජවාදී කම්කරු සංගමේ නායකත්වයෙන් අපේ උරු සමිතිවල නායකත්වයෙන් කරපු අරගලයේදීත් ඔය ඊනියා ස්වාධීන සමිති හිටියේ ඒ අරගලයේ පැත්තේ අනිත් පැත්තේ. එනිසා එක්සත් ජාතික පක්ෂයට කඩියමින් ඉන්නවා. අපි හිතනවා ඒක ඉක්මනින් මාරු වෙලා ආණ්ඩුවට කඩේ යන්න පුළුවන්. මොකද මම දැක්ක අද පත්තරේ නැත්නම් ඊයේ පත්තරේ තියෙනවා ඒ ස්වාධීන සමිති නායකයෙක්ගේ පිටට මහින්ද රාජපක්ෂ මහත්තයා තට්ටුවක් දානවා. මහින්ද මහත්තයා පිටට තට්ටු කරොත් එතකොට ස්වාධීනකම ඉතින් ඉවරයි. ඒ නිසා මහින්ද මහත්තයා පිටට තට්ටුවක් දාලා දෙනවා. ඒ නිසා හෙට සිට ආපෞසරක් මහින්ද මහත්තයා කඩේ යෑමේ ස්වාධීනකම් බඩට පත් වෙන බැරි කමකුත් නැහැ. ඒ නිසා මේ ස්වාධීන කියන විකාරය වැරද්ද පරාජයටපත් කරලා කම්කරු පන්ති දේශපාලනෙත් එක්ක ඉන්න ඕන කම තියෙනවා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි තව එකක් තියෙනවා. මොකද දැන් අපේ රටේ දේශපාලනේ මේ කම්කරු වර්ගවල විතරක් නෙවෙයි ඡන්ද වෙලුත් තීන්දුව වෙනවනේ දේශපාලන. ඡන්දවලදී ගත්තමත් අපි දකින්නේ මොකද්ද? අපේ රටේ වැඩ කරන ජනතාව වමේ සමිතිවල ඉන්නවා. හැබැයි සමහර ඡන්ද දෙනකොට ධනපති පක්ෂයට ඡන්ද දෙනවා. ඡන්දේ පාවිච්චි කරද්දිත් බොහෝ විට තමන්ගේ පැත්ත පන්තිය තෝරා ගන්න නැතුව ඡන්ද දෙන ස්වභාවයකුත් තියෙනවා. මේකත් වෙනස් කරන්න ඕන. කම්කරු පන්තියේ ඉන්න කිසි කෙනෙකුට ධනපති පන්තියේ පක්ෂයට ඡන්ද දෙන්න බෑ. දෙගොල්ල ප්‍රතිවිරෝධී. තමන්ගේ හතුරා ඉන්නේ. හතුරාට ඡන්ද දෙන්නේ පන්ති හතුරා. නමුත් අද එහෙම තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒක වෙනස් කරන්න ඕන. අපි වෙනස් කරන්න පුළුවන් කියලා. මම හිතනවා ඒක වෙනස් කරනවා නම් ඒකට හොඳ අවස්ථාවක් දැන් එමිත් තියෙනවා. මොකද ඒක තමයි දැන් ඉදිරියේ නියමිතයි බස්නාහිර පළාත් සභා ඡන්ද දෙන්න. බස්නාහිර දකුණ දෙකම එකට තියෙනවා. බස්නාහිර පළාත් සභා ඡන්දේ ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන්ම කම්කරු ගානේ වැඩි පළාතක් වෙච්ච බස්නාහිර පළාතට අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයා වෙච්ච සමාජවාදී කම්කරු සංගමේ ජාතික සංවිධායක උරු සමිති මධ්‍යස්ථානයේ සභාපති වෙච්ච ලාල්කාන්ත සහෝදරයා අපි ඉදිරිපත් කළා තියෙනවා බස්නාහිර පළාත් සභාවේ පළාතේ නායක හැටියට. කම්කරු නායකයෙක් ඉදිරිපත් කළා තියෙනවා මේ පළාතේ නායක හැටියට. ඒ නිසා ඔන්න දැන් කම්කරු පන්තියට තියෙනවා අවස්ථාවක් මොකද්ද? කම්කරු නායකයෙක් වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරන්න. අපි මේ මතේ කම්කරු පන්ති තුල රැගෙන යා යුතු තියෙනවා. කම්කරු පන්තිය ධනපති දේශපාලනෙන් ගලවා ගත යුතුයි. කම්කරු පන්ති ඊනියා ස්වාධීනයි කියා ගන්න වක්‍රාකාරව ධනපති පන්තියට සහයෝගී වෙන දේශපාලනෙන් ගලවා ගත යුතු තියෙනවා. ඒ අභියෝග අපි ඉස්සරහ තියෙනවා. නිසා ඔන්න ඔය අභියෝග ජයග්‍රහණය කරගනිමින් කම්කරු පන්ති ව්‍යාපාරය වමේ නායකත්වයට ගෙනල්ලා කම්කරු පන්ති ව්‍යාපාරය වටා සටන් කරන සිළු බලවේග එකතු කරලා දැවැන්ත සටන් මධ්‍යස්ථානයක් නිර්මාණය කරලා ඒ සටන් මධ්‍යස්ථානට නායකත්වය දීලා ඒ පෙරමුණේ සටන් කරලා මේ දුෂ්ට ධනවාදය පරාජයටපත් කරලා සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමේ අරගලයට අපේ රටේ වැඩ කරන ජනතාව නායකත්වය දෙන්න ඕන පණ පොවන්න ඕන ඉස්සරහට යන්න. මොකද අපි විශ්වාස කරන දැඩිවම ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී කම්කරු සංගමය අපේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු පොදු ජනතාව සියලු දෙනා පීඩාවටපත් ජනතාව සියලු දෙනා මේ මොහොතේ මුණ පාලා ඉන්න සියලු අර්බුදවලට ව්‍යසනයන්ට උත්තර කීපයක් නැහැ. එකයි තියෙන්නේ. ඒ උත්තරේ තමයි සමාජවාදී සමාජ පරිවර්තනයක්. වෙන උත්තර මොකක්වත් නැහැ. ඒකනම් උත්තර ඒකනම් විසඳුම. ඒ විසඳුම ගේන්න පුළුවන් දේශපාලන පක්ෂ ගොඩක් නැහැ. එකයි තියෙන්නේ. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ. කම්කරු නායකත්ව දෙන ව්‍යාපාර ගොඩක් නැහැ. එකයි තියෙන්නේ. ඒක තමයි සමාජවාදී කම්කරු සංගමය. නිසා සමාජවාදී කම්කරු සංගමෙන් අපේ රටේ කම්කරු පන්ති ජනතාව සමාජවාදී සමාජ පරිවර්තනයක් වෙනුවෙන් නූතන සමාජවාදී සමාජයක් ලංකාවේ නිර්මාණය කරන්න, නවීනතම සමාජවාදී සමාජයක් ලංකාවේ නිර්මාණය කරන්න, 21 වෙනි සියවසට ගැලපෙන සමාජවාදයක් ලංකාවේ නිර්මාණය කිරීම සඳහා වෙච්ච දායකත්වය ලබා දෙන බලවේග ලෙස වැඩ කළ යුතු තියෙනවා. ඒ සාධාරණීය සහෝදරුවනේ අපේ ඉස්සරහ තියෙන කාර්යභාරය විශාල එකක්. එහෙමනම් අවසාන වශයෙන් ගත්තොත් ලාංකික කම්කරු පන්ති ව්‍යාපාරය ඊටා පුංචිට හැදිලා අසංවිධානාත්මක අරගල වලින් පටන් අරගෙන විවිධායකගේ නායකත්වයෙන් විදේශිකයන්ගේ නායකත්වයෙන් දේශීය ලිබරල්වාදීන්ගේ නායකත්වයෙන් පරණ වමේ අවස්ථාවේදී නායකත්වයෙන් ඉස්සරහට ඇවිල්ලා අද වෙනකොට විප්ලවකාරී වමේ ව්‍යාපාර නායකත්වයට ගෙනත් තියෙනවා. හැබැයි අපි යා යුතු දුර තව තියෙනවා. කරගත යුතු ජයග්‍රහණ ගොඩක් තියෙනවා. අපි ඒව සාකච්ඡා කරා. ඒ නිසා දැන් තියෙන්නේ මේ කෘතියේ තියෙනවා අතීතයේ පිළිබඳ පාඩම්. අතීත සම්බන්ධ අත්දැකීම් සහ අනාගතයේ ගත යුතු මඟ පිළිබඳව පැහැදිලි කිරීමක් මේ කෘතියේ තියෙනවා. නිසා මේ කෘතිය අධ්‍යයනය කරලා, පරිහරණය කරලා, පරිශීලනය කරලා, සංවාද සාකච්ඡා නිර්මාණය කරලා අපේ රටේ
කම්කරු පන්ති ව්‍යාපාරය තුල තාමත් අරගෙන සිටින ධනපති පන්තියේ නායකත්වයේ පළව හැරලා ඉන්දියා ස්වාධීන අවස්ථාවකින් පළව හැරලා කම්කරු පන්ති ව්‍යාපාරයේ මුළුමනින්ම වමේ විප්ලවකාරී නායකත්වයට ගෙනල්ලා ඒවට අනිකුත් සියලුම පීඩාවට පත්වෙච්ච බලවේග ඒක රැස් කරලා දෙවන්ත සටන් මධ්‍යස්ථානයක් නිර්මාණය කරලා ඒ සටන් මධ්‍යස්ථානට නායකත්වය දීලා ඒ පෙරමුණේ සටන් කරලා අපි මේ දුෂ්ට ධනවාදය පරාජයටපත් කරලා වඩා යහපත් වඩා හොඳ ඊටම නවීන දියුණු සමාජවාදී සමාජ පරිවර්තනයකට කරන්න ඕන. ඒ වෙනුවෙන් කම්කරු පන්ති සූදානම් කරන්න ඕන, පෙළගස්සන්න ඕන, සංවිධානය කරන්න ඕන. අන්නේ සඳහා කරන කාර්යයට මේ පොත මහඟු පිටුවහලක් වේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ පොතේ අත්දැකීම් සහිතව එම අපට පැවරිච්ච මේ ඓතිහාසික කාර්යභාරය ඉටු කිරීම සඳහා පෙරට එන්න, සංවිධානය වෙන්න, ඉගෙන ගන්න, සටන් කරන්න, ජයග්‍රහණය කරන්න, සටන් කොට ජයග්‍රහණය කරමු. අවසාන ජයග්‍රහණ සඳහා සටන් කරමු කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබ හැමෝටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම ඔබ සමග ගන්නවා. හැමෝටම ජය වේවා.